නාමයෙන් ඔබ සියලු දෙනාම එලෝහිම් සභාවේ අපි ඊටම ආදරෙන් පිළිගන්නවා. අද දවසේ ශුද්ධ සබත් දේව මෙහි උදෙසා සම්බන්ධ වන පිණිස සම්බන්ධව සිටිනා වූ අපගේ ආදරණීය සූම් පවුල, ඒ වගේම අපගේ ආදරණීය Facebook ගිණුමේ, ඒ වගේම YouTube වලින් සම්බන්ධ වෙලා ඉන්න අනෙක් කවර මාධ්‍යයක මීට පසුව හෝ බලන්නා වූ සියලු දෙනාට මේ දවස ආශිර්වාදමත් දවසක් වේවා. ආමේන්. ආමේන්. සබත ශුද්ධ කොට සමරන්නා වූ දරුවන් ලෙස අද දවසේ ශුද්ධ ආශිර්වාදය යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැමටම නිදහස් වේවා. ආමේන්. හalleluya. හොඳයි. මම මේ මොහොතේ ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ සිට සහෝදරිය රසිකා අද දවසේ අපගේ සබත් දේවමය බාර කොට යාත්‍රා කරනවා ඇති. අපි සියලු දෙනාම එක්සිත වෙමු. හalleluya. දෙවියන් වහන්සේ කරුණාව සෑම දිනෙකම සෑම කෙනෙක් මතම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕන නෝඩුවා. ආමේන්. හalleluya. ජීවමාන දේව පියාණන් වහන්සේ අතිශුද්ධ වූ බලවන්ත වූ ධර්මිෂ්ඨ දේව ස්වාමීනි ඔබ වහන්සේගේ පාද පාමුලට එන්න දුන්නා වූ කරුණාවගෙන පියාණනි අද දවසේ මේ අලංකාර දේව මෙහෙගෙන ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි අපගේ දේව දාසිය ස්වාමීනි දාසයා සමදුනේ බොහෝ වෙහෙස මහන්සි වෙලා තාත්තේ මේ කාලේ ස්වාමීනි කරන්නට ආරම්භ කරන්නට පටන් ගත්ත නිසා තාත්තේ ඒවට ස්වාමීනි අනපුරා විසින් ස්වාමීනි නොයෙකුත් දේවල් කුමන්ත්‍රණ හැදුවා සැලසුම් හැදුවා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ බලවන්ත ලෙස ඔබ වහන්සේගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම ඔබ වහන්සේගේ දරුවන්ට දුන්න නිසා ස්තුති කරනවා පියාණන් වහන්සේට නපුරට කිසිම දෙයක් කරන්නට ස්වාමීනි හිතන්නටවත් ඔබ වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඔබගේ දරුවන් රැක ගන්න නිසා ඔබට ස්තුති කරනවා පියාණන් වහන්සේ මෙන්න තාත්තේ ඔබ වහන්සේට අපගේ දේව දාසිය ස්වාමීනි ඔබ වහන්සේට බාර කරනවා පළමු කොට පියාණනි ඔබ වහන්සේ පියාණන් වහන්සේ මේ ලස්සන නමස්කාරය මේ දේව මෙහෙ ස්වාමීනි පවතන හැම කෙනෙක්ටම මෙතන අහන හැම කෙනෙක්ම ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට බාර කරනවා පියාණනි. සමිඳුනේ ඔබ වහන්සේ දුන්නා වූ සමිඳුනේ මේ අලංකාර මොහොතගෙන අද දවසේ පියාණනි මේ සබත් මෙහෙ ස්වාමීනි පවත්තන පටන් ගන්නා වූ හැම දෙයක්ම ඔබ වහන්සේ ලස්සන අලංකාර විදිහට කරන්නට ස්වාමීනි ආශිර්වාද කරන්න මඟ පෙන්වන්න ස්වාමීනි පියාණනි ඔබ වහන්සේ ස්වාමීනි පාස්ටර් සදීකා පාස්ටර් සුරේෂ් සමිඳුනේ ඔබ වහන්සේගේ ලේවලින් දැන් ස්වාමීනි ආවරණය කරලා ආශිර්වාද කළා පියාණනි ඔබ වහන්සේගේ කරුණාව යටතේ සංගවලා මේ හැම දිනාගම ස්වාමීනි ඔබ වහන්සේගේ බලය ස්වාමීනි අත්දකින්නට මෙතන ඉන්න හැම කෙනෙක්ටම ආශිර්වාදමත් ආශිර්වාදය ගන්නට ඔබ වහන්සේ ක්‍රියා කරන්න පියාණනි මේට විරුද්ධව ක්‍රියා කරන සියලුම නපුරගේ බලවේග ඒ වහන්සේගේ නාමයෙන් ඉවත් කරලා තාත්තේ අද දවසේ දේ වචනේ බෙදා ගන්න විට අපගේ දේවදාසිය තාත්තේ ඔබ වහන්සේගේ කට මුඛ තොල් සියල්ල ස්පර්ශ කරලා සමදුනේ මේ දේ වචනයට ඇහුම්කන් දෙන හැම කෙනෙක්ගේම ජීවිත තුළ ස්වාමීනි බොහෝ දුකෙන් බොහෝ වේදනාවෙන් බොහෝ ප්‍රශ්න වලින් ආවනම් එයාට ස්වාමීනි බොහෝ ආශිර්වාද ලබන පිණිස අද දවසේ දේ වචනේ ඔබ වහන්සේගේ දාසියගේ මුඛයෙන් ඔබ වහන්සේ පිටත් කරන්න පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට පියාණනි මේ ගයන්නා වූ හැම ගීතිකාවක්ම ඒ වගේ තියෙන අතුලාන්තයේ තියෙන ලස්සන ගැඹුරු වචන තේරුම් ගන්නට ඔබගේ දරුවන්ට ප්‍රඥාව දෙන්න පියාණනි වගේම සම්පූර්ණේ මේ සම්බන්ධ එකතු වෙන සම්බන්ධනේ ඉන්ටර්නෙට් වලින් ස්වාමීනි YouTube වලින් ස්වාමීනි Facebook වලින් ඒ හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න කිසිම කරදරයක් පීඩාවක් නැතුව මේ සියල්ල හරියාකාරව කරගන්නට විවෘතව ඔබ වහන්සේ ආශිර්වාද වලින් නිදහස් කරන්න පියාණනි ඔබ වහන්සේට බාර කරනවා මේ දේව පවුල ස්වාමීනි අද දවසේ මේ දේව මෙහෙය මුලින්ම ඔබ වහන්සේ පුදුම ආශිර්වාදයක් වෙන පිණිස ඔබ වහන්සේගේ දරුවන්ට පුදුම ලස්සන අලංකාර ආශිර්වාදමත් කාලයක් පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔබගේ කරුණාවේ දෑතට පියාණනි මෙතන හැම කෙනෙක්ම බාර කරනවා යටත් කරනවා කැප කරනවා නාසරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ බලවන්ත උතුම් වූ නාමයෙන් ආමේන් ආමේන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ස්තුතියි සිස්ටර් රසිකා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් වඩුව ලැබේවා මම තාම ආදරෙන් ඉල්ලනවා ඔබගේ මයික් අපි එකිනෙකාගේ මයික් මියුට් කරනවා මේ වෙලාවේ අපි හැමෝටම සුව පහසුව පිණිස ඉතින් අපි යනවා අද දවසේ බයිබල් කොටස බලන්න ශාමා සිස්ටර් අද දවසේ ලංකාවේ ඉඳලා අපිත් එක්ක එකතු වෙනවා බයිබල් කොටස පෙරලා ගන්න ගීතාවලිය 34 වෙනි පරිච්ඡේදයේ අපි 1 ඉඳලා 10 වෙනකම් බලන්න යනවා.
ආමෙන් හalleluya. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අය විදුලිය නැතුව, data නැතුව, phone charger නැතුව කොහොම හරි දෙවියන් වහන්සේව ගෙනල්ලා තිනවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි පෙරලා ගමු ගීතාවලිය 34 එකේ ඉඳලා 10 වෙනකම්. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ගීතාවලිය 34 එකේ ඉඳලා 10ට කියවමු. ස්වාමින් වහන්සේ තුල සෑම කල්හිම ප්‍රීති වීම. සෑම කල්හිම ස්වාමින්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛේ නිතරම පවත්නේය. මාගේ ආත්මයේ ස්වාමින්ගේ ගුණ වර්ණනා කරන්නේය. යටහත් සිත් ඇත්තෝ ඒ අසා සන්තෝෂ වෙන්නෝය. මා සමග ස්වාමින් වර්ණනා කරව. අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස් කරමු. ස්වාමින් සිවි වහන්සේ මට උත්තර දී මාගේ සියලු බයින් මා මිදූසේක. ඔව් උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ හුණු කිසල්ලක් ලැජ්ජා නොවන්නේය. මේ දුක්පතා මොරගෙවේය. ස්වාමින් වහන්සේ ඔහුගේ භාෂා ඔහුගේ සියලු දුක් වලින් ඔහු ගැලවූසේක. ස්වාමින්ගේ දූතයා උන්වහන්සේට බය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ ඔහු මුදා හරි. ස්වාමින් යහපත් බව රස බලා දැනගනිමු. උන්වහන්සේ කෙරේ විශ්වාස කරන මිනිසයා ආශිර්වාද ලද්දේය. ස්වාමින්ගේ ශුද්ධවන්තේනි උන්වහන්සේට බයවව්. මක් නිසාද උන්වහන්සේට බයවන්නන්ට කිසි හිඟයක් නැත. තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විදිති. නමුත් ස්වාමින් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය. ආමේන්. දෙවියන් වහන්සේට ආමෙන් හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇත්තටම මේ වෙලාවේ ස්තුති කරනවා ලංකාවේ ඉඳලා විශේෂයෙන් අපිත් එක්ක එකතු වෙන අපේ දරුවන්ට. මොකද අපි දන්නවා මේ වෙනකොට තියෙන වාතාවරණය මොන වගේද කියලා. එහෙම තියෙද්දි ඔබ පිපාසිතව ඇවිල්ලා අද දවසේ සමහරලාට data නැතුව ඇති. ණයට data ගන්නවා කියලා කියනවා සමහරලාට මේවට සම්බන්ධ වෙන්නම එහෙම කරගන්නවා. ස්වාමීන් වහන්සේ බොහෝසේ ආශිර්වාද කරනවා. අපි එලෝහිම් පවුලම ඔබට යාච්ඡා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ පීඩාව මැද ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන්න ඔබ මේ ගත කරන කාලය එකකින් සැටක් එකකින් 100ක් ඔබට ආශිර්වාද වේවා කියලා අපේ සූම් පවුලම අපේ එලෝහිම් සභාවම ඔබට ආශිර්වාද කරනවා. ස්තුතියි සිස්ටර් ශාමා, සිස්ටර් රසිකා, ඒ වගේම මේ වෙලාවේ ලංකාවේ ඉඳලා එකතු වෙලා ඉන්න ඔබ හැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ආමෙන් හalleluya. හොඳයි. අපි උන්වහන්සේව නමදින්න යනවා. අපි උන්වහන්සේව මුළු හදවතින්ම නමස්කාර කරන්න යනවා. අද දවසේ මේ ස්ථානයේ එකතු වෙලා ඉන්න ඔබ හදවත ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ පවිත්‍රව උන්වහන්සේට අත ඔසවලා කියන්න මගේ ගුණවන්ත හදවතින් ඔබ වහන්සේව නමදිනවා පියාණනි. මම ඔබව නමදිනවා. මම ඔබ වහන්සේ වෙත මගේ දැස ඔසවලා මම ඔබ වහන්සේව නමදිනවා. හalleluya නමස්කාර වේවා. Oh
යදුම ස්වාමීන් වහන්සේගේ සවෙනකොට ඔබේ හදවත සැහැල්ලු වෙනවා. ඔබේ සිත සැහැල්ලු වෙනවා. ඔබ සමාදානයටපත් වෙනවා. මේ වෙනකොට ඔබ මොන වාතාවරණයක ගියත් ස්වාමීන් වහන්සේ ඔබව සමාදානයට ගේනවා. ඔබ උන්වහන්සේට අතයි සිතයි දෙකම සෙව්වනම් දැන් වෙන ඔබ උන්වහන්සේට බලවත් කරන් තියනවා. Hallelujah. හලෙලූයා. මොකද අපි දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැම දවසකම දකිනවා. අපි දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැම දවසකම දකිනවා. හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඊළා පස්සේ පහත පොරවේ ඔබවලේ කරන්නා දෙවියන් වහන්සේ. හලෙලූයා. නමස්කාර වේවා. මකක් කරන ඔබේ ජීවිතේ කරපු දුම දේවල් රෝගී ඔබව සුව කරන දෙවියන් වහන්සේ මතක් කරන්න. විපතේ ඔබ ළඟ සිටින දෙවියන් වහන්සේ මතක් කරන්න. දැහැමින් ඔබව වටපිට දෙවියන් මතක් කරන්න. මේ විශ්වයේ නැවුම්කාර දෙවියන් වහන්සේට අපි ප්‍රස්තාවනා කරමු. හalleluya. Good night.
විශ්වාස කරනවා නම් ඔබ ඉවසිල්ලෙන් යනවා නම් පුදුම දේ දෙවියන් වහන්සේ. Amen. Hallelujah. ප්‍රශංසා වේවා. Amen. Hallelujah. ඒ දෙවිතුන් බලවන්තයි. අපි ගායනා කරමු. ස්වාමීන් වහන්සේට අපි නපුරවත් අපි නිගාවට කරන සෙනගක් නෙමෙයි. අපි උන්වහන්සේගේ කැඳවීම අනුව අපි උන්වහන්සේගේ ආශිර්වාද ලබා වූ සෙනගයි. ස්වාමීන් වහන්සේට කියන්නේ පියාණනි මගේ දිව නපුරේ මගේ තොල වංචාවෙන් බලපෑමට අප උපකාර කරන්ට අපි ගායනා කරමු. ඔබ ඉන්න ස්ථානේ අත්වල සත්‍යලා ප්‍රීතිමත්ව ස්වාමීන් වහන්සේට අපි ගායනා කරමුද? ස්වාමීනි ඔබ වහන්සේගේ ස්ථාන ශ්‍රාව මාවිතේවන්ත ස්වාමීනි හalleluya ප්‍රශංසා වේවා නමස්කාර වේවා හalleluya සුති ස්වාමීනි ඔබට නමස්කාර වේවා හalleluya සුති එවනුම ස්වාමිනේ සුද්ධාත්ම වරසාව හalleluya එවනුම ස්වාමිනේ අන්තිම වරසාව එවනුම ස්වාමිනේ සුද්ධාත්ම වරසාව හalleluya එවනුම ස්වාමිනේ අන්තිම වරසාව නපුරට නිගමත නොකරට ලෙස බලය කැඳවීම අනුව ආශිර්වාද ලබන්න සුද්ධාත්ම වර දෙනුම නපුරට නිගමත නොකරන ලෙස බලය කැඳවීම අනුව ආශිර්වාද ලබන්න සුද්ධාත්ම වර දෙනුම එවනුම ස්වාමිනේ සුද්ධාත්ම
වේලාවක් සැහැල්ලුවෙන් ඉවසිලිවන්තව දරා ගන්න අපට උපකාර කරන්න. ආමේන්. නමෙන් අද දවසේ එසෙල්ලනවා නම් ස්වාමීන් වහන්සේ ඔබට උදව් කරන්න යනවා. ආමේන්. නමෙන් අද දවසේ එහෙම ඉල්ලනවා නම් ස්වාමීන් වහන්සේ කියන උඹල ආශිර්වාද ලබන්න. ආමේන්. ආමේන්. නමෙන් අද දවසේ කියනවා නම් මේ එන්නා වූ දුක් පීඩා කවදද මට සැහැල්ලුවෙන් දරාගෙන යන්න ජීවමාන පෙවේ පියාණනි මගේ සිත සිතුවිලි වලට මගේ ක්‍රියාවලට මට උදව් කරන්න මට ඉවසිලිවන්තකම දෙන්න කියලා කෙනෙක් ඉල්ලනවා නම් උන්වහන්සේ කියනවා යා දේශේ උතුම කරගන්න යනවා. ආමේන්. හalleluya. උන්වහන්සේ කියනවා ඔබ ජයග්‍රාහකෙක් කියලා. උන්වහන්සේ කියනවා ඔබ ජීවිතේ ජයගන්නෙක් කියලා. උන්වහන්සේ කියනවා මම නුඹ ගැන ඉවසිලිවන්ත වෙනවා කියලා. හalleluya. ඔබගේ මගේ ජීවමාන දෙවියන් වහන්සේ කියනවා ඔබයි මමයි ගැන ඉවසිලිවන්ත වෙනවා කියලා. ඒකයි නුඹගේ බර මට බාර දීපන් කියලා. ඒකයි කිව්වේ නුඹ නිශ්ශබ්දව ඉඳකම් මම සටන් කරනවා කියලා. හalleluya. අද ඔබ ජයගත්තා වූ සෙනග. අද ඔබ මේ ස්ථානයේ ඉන්නේ. උන්වහන්සේ තුල ඔබ ආපු ගමන නිසායි. පෙර ඔබට මීට වැඩි ප්‍රශ්න තියෙන්න ඇති. ඔබට ඒවා දරා ගන්න බැරුව ඔබ කලබල වෙන්න ඇති. දැන් ඊටත් වැඩි ප්‍රශ්න තියනවා වෙන්න ඇති. එදා ඔබගේ ඒ ලෝකෙ මිනිස්සු කියන මගේ නහය ළඟට මේ හිර වෙලා කියලා. එදා ඔබ එහෙම ඉන්න ඇති. අද ඔබ ඊටත් ඉහළ ඔබේ ඔළුවට පිට ප්‍රශ්න ඇති. ඒත් ඔබේ දෙවියන් වහන්සේ ඔබ වරගෙන යන ඔබට දැනෙනවා ඇති. ආමේන්. හalleluya. අපි තව ඉවසිලිවන්ත වෙමු. අපි තව ඉවසිලිවන්ත වෙමු. එදා එච්චර ටොන් ගානක් බර කුරුසිය කරේ තියාගෙන උන්වහන්සේ සැනසුවා. උන්වහන්සේ හිනැතුණා. හalleluya. ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නෙක තව කෙනෙක් සනසන්න. එහෙනම් ඔබ ජයග්‍රාහකේ. එහෙනම් ඔබ උන්වහන්සේගේ මාර්ගයේ යන කෙනෙක්. එහෙනම් ඔබේ ජීවිතේ බොහෝ පළදරක් යනවා. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කටුවටුණු දරාගෙන කුරුසිකස අරගෙන උන්වහන්සේ යනකොට පිටිපස්සෙන් ආපු අයව සැනසුවා. අද ඔබේ ජීවිතේ මේ ඉන්න වාතාවරණයත් එක්ක එක වචනකින් කෙනෙක් සනසන්න පුළුවන්ද? එහෙනම් ඔබ දේව උන්වහන්සේගේ උරුමකාර ආශිර්වාද ආමේන්. හalleluya. අපි යමු ඉවසිලිවන්ත ගමන. ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් යනවා. අපි උන්වහන්සේගේ පිටිපස්සෙන් ඉවසිලිවන්ත ගමනක් යමු. උන්වහන්සේ කියනවා මම කිව නොහැකි කිඳිරි කෑම් වලින් ඔබට උපකාර කරන්න යනවා. ආමේන්. හalleluya. ඔබ ගැන ඉවසිලිවන්තව සිටිනවා. අපේ අතින් වරදක් වුණොත් උන්වහන්සේ අපට කමාව දීලා අපි ගැන උන්වහන්සේ ඉවසන අපේ හදවත හඳුනන දෙවියන් වහන්සේ උන්වහන්සේ පමණයි. ආමේන්. හalleluya. අපි ගායනා කරමු උන්වහන්සේට. යේසුනි ඔබ ඉස්සර වෙලා හalleluya කුරුසියක් එන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසී මා සවිමත් කළා. හalleluya. ඔබ හොඳට හිතේ ඒ ඡායාරූපය අඳගන්න. උන්වහන්සේ කුරුසිය තියාගෙන ඔබ ඉස්සරහින් යන ගමන් ඔබේ මගේ වේදනාව දැකලා පිටිපස්ස හැරිලා අපිව සනසනවා. ඔබ සැනසීලා ඉන්නේ. අපි ගායනා කරමු. Hallelujah.
බර කුරුසියක් ඇඟේ ලේ ගංගාවක් වැක්කිරෙනවා. අපි හිතනවා අපිට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ කියලා. ඒත් එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ඩොල්ගානක බර කුරුසේ තියාගෙන ඔබගේ මගේ වේදනාව දැකලා පිටිපස්ස හැරිලා බලන්න තරම් ඉවසීමක් කොච්චර තියෙන්නේ නැතිද? අද අපිට ප්‍රශ්නයක් තියෙනකොට තව කෙනෙකුට මූණ දීලා කතා කරන්නවත් අපිට ශක්තියක් නැහැ. ඉවසිලිවන්ත කමක් නැහැ. 10-15 දෙනෙකුට කතා කරලා වණ කරගන්නවා. ඒත් එදා ස්වාමීන් වහන්සේ එයාගේ ඉවසීම, එයාගේ බර දරාගෙන ඉවසලා පිටුපස හැරිලා ඔබවයි මාවයි සැනසුවා. ඒ නිසා තමයි අද දවසේ ඔබයි මමයි මේ ස්ථානයේ ඉඳලාගෙන දේවදරුවනේ. Hallelujah. පිච්චි තෙරපි ඒක මත්තෙම නැහෙන්න එපා. කඳුලින් නන්ද වෙලා ලත වෙන්න එපා කියලා කියනවා. ඒ සුසුමන් වේදනාව මැද්දේ ඉවසිලිවන්ත වෙලා සිනහ වෙලා ඔබ තව කෙනෙක්ව සනසන්න ඔබ යේසුස් වහන්සේ වගේම උන්වහන්සේගේ අනුගාමිකෙක් වෙන්න යනවා. හාලෙලුයා. ඒ තමයි ගෝලත්වය. ඒ තමයි උන්වහන්සේගේ දක්කෝ. ඒ තමයි උන්වහන්සේගේ අනුගාමිකයෝ. හාලෙලුයා. හාලෙලුයා. වේදනා සිත පුරවගෙන මැස්සිවිලි නගන්න එපා. අයියෝ ඒක නෑ මේක නෑ අපිට නෑ ඒක වුණා ඒක එපා මේක එපා. ඔබ ඒ සියල්ල පස්සෙක දාලා නුදුරන සිට මැද සිනහ පපා ප්‍රශ්නේ මැද්දේ hina වෙලා තව කෙනෙක්ව සනසලා ඔබත් සැනසෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මම විශ්වාස කරනවා ඔබ එලෙස ඉවසිලිවන්ත දරුවෙක් වෙයි කියලා. හාලෙලුයා. ප්‍රශංසා වේවා. හාලෙලුයා. ආමේන්. ආමේන්. හාලෙලුයා. ප්‍රශංසා වේවා. අපි එක විනාඩියකට මයික් එක අරිමු. අපි ලංකාව වෙනුවෙන් යාක්ෂා කරන්න යනවා. ඔබගේ හදවතට කතා කරන දෙවියන් වහන්සේට යාක්ෂා කරත් මේ මිනිස්සුරු අද දවසේ මොන ශාපයකට පාපයකට මගේ රට යටත් වෙලාද මිනිස්සු දුක් විඳිනවා. කවුරු කොහෙන් කොතනින් පටන් ගත්ත දේවල්ද කියලා දන්නේ නැහැ. ඔබට දැනෙන ඔබගේ අයට විඳින දුක, ඔබගේ අයට තියෙන අත්පාඩුව, ඔබගේ දෙමාපියෝ, ඔබගේ සහෝදර සහෝදරයෝ, ඔබගේ පවුලේ අය ඒ සියල්ල මතක් කරන්න මේ වෙලාවේ අපි ශ්‍රී ලංකාවේ සිංහලයි ආශා කරත් යනවා. අපි හැමෝම යාත්‍රා කරමු. ඕ හැමෝම හalleluya. Hallelujah. Orasiya rakala rabasida raba. Oriya kadiya hallelujah. අපි ආශා කරමු. Hallelujah. දේශී රාජ්‍ය hallelujah. Rate
වහන්සේ කරුණාවෙන් අපේ තමන්ට ස්වාමීනි. අනේ මගේ තාත්තේ මේ පාලකයන්ගේ ස්වාමීනි වෙන්නා ඒ ස්වාමීනි ස්වාමීනි උදාරණ ස්වාමීනි උත්තරලා ඒ සිස්ටර්නාගේ ලේවල වල ස්වාමීනි ලංකා නැවත කොට ගන්න වහන්සේ කරුණාවෙන් අපේ තමන්ට ආසර ජේසුස් වහන්සේ වෙලා කියමු දෙක ලේකම් හතේ දාමතර අපි හැමෝම එකතු වෙලා කියමු මගේ දේශයට ස්වාමීන් වහන්සේ සුවේ දෙන්න ඕනේ තිරේ තියෙනවා අපට පේනවා නම් කියන්න පුළුවන් අපි කියන්න යනවා අවසාන තියෙනවා දෙක ලේකම් හතේ දාමතර හොඳයි අපි හැමෝම කියමු මාගේ නාමය දරන සෙනග මගේ මොහුන සොයා ස්වර්ගයේ සිටාසා ඔවුන්ගේ කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. ආමේන්. Haleluya. මමයි කවුද? ඔබයි මමයි කවුද? දෙවියන් වහන්සේගේ සෙනඟ. නාමය දරන සෙනඟ. ආමේන්. හalleluya. ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හalleluya. ස්තුති වේවා පියාණනි. මගේ දෙවියන් වහන්සේ මේ සියලු දරුවෝ නිසා ස්තුති කරනවා සාතේ. ඒ වගේම අද ලස්සන නමස්කාරයක් දුන්න ඔබට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ඔබට ගෞරව වේවා. ජීවමාන දෙවි පියාණනි ඉතුරු කාලයේද මම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා පියාණනි. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. Amen. Amen. ඒ වගේම මේ වෙලාවේ අපේ පුංචි සභාවට පඳුරු තුටු පඳුරු දසෙන් කොටස් යොමු කරා වූ දරුවන් වෙනුවෙන් යාචනා කරනවා. ඒ අයව මම මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ දෑතට බාර කරලා මං ඉන්නනවා එයාගේ රැකී ආරක්ෂාවන් ඇතුළු එයාගේ පවුල් එයාගේ පසුම්බිය එයාගේ අසමිත සරු කරලා තෙල් කුලා පිටි කුලා ඉදිරි යන්නටද ස්වාමිනී එයාගේ ජීවිතවල අවශ්‍යතා සම්පූර්ණ වෙලා මේ වෙනකොට තියෙන වැදගත්ම අවශ්‍යතාවය සඵල වෙලා නිරෝගී සුවය ලැබිලා ස්වාමින් වහන්සේ එකකින් සැපක් එකකින් සියයක් ඵල දරන පිණිස එදා ආශිර්වාද වේවා එරකියා ආශිර්වාද වේවා එහාමුතුන් ආශිර්වාද වේවා එරකියා කරන ස්ථාන ආශිර්වාද වේවා ස්වාමිනී මේ ස්ථානයේ ඉන්න සෑම දරුවෙකුටම ඔබ වහන්සේගේ සැපයීම නිදහස් වේවා ජෙහෝවා ජයිරේ මේ ස්ථානයේ සිටින සියලු දරුවන්ට සපයමින් ආශිර්වාද කරවා යේසුස් වහන්සේගේ බලවත් උතුම් නාමයෙන් ආමේන්. ආමේන්. හalleluya ප්‍රශංසා වේවා. හොඳයි. යේසු පිහිටයි සියලු දෙනාටම මා විශ්වාස කරනවා බරක් ඇතුව හැම දවසම විනාඩියක් දෙකක් අරගෙන හැමදාම ඔබ දෙවියන් වහන්සේගේ නාමයේ ධර්ම සෙනඟ ඔබ යාක්ෂා කරන්ට ශ්‍රී ලංකා දේශය වෙනුවෙන්. ආමේන්. හalleluya. ඔබ දන්නවා දවසින් දවස අඩු වෙනවා නෙමෙයි දේවල් වැඩි වෙනවා. හරිම වේදනාවයි ඔබේ මගේ රට අපිට දවසක යන්න පුළුවන්ද කියන එක ගැන දැන් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. විදේශගතව ඉන්න සෙනඟ, ඒ වගේම ලංකාවේ ඉන්න සෙනඟ විශාල වශයෙන් මැද පෙරදිග රටවල් වලට ඇවිල්ලා අද ඊටත් වැඩි අසරණ වෙලා. හොඳයි අපි යනවා අද දවසේ ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ අද අපේ දේශනාව අපේ වචනය බෙදා ගැනීමට යනවා. ආමේන්. හalleluya. Amen. මොකද්ද මාතෘකාව? ඉවතම. තව ටිකක් කිව්වොත් ලෑස්තිද? ඒකට උත්තර නැහැ. ලෑස්ති නැහැ? ලෑස්ති. තව ටිකක් මොනවටද මාස්ටර් තව ටිකක් ඉවසන්නේ අනේ සිස්ටර් මොනවටද මට නම් බෑ දැන් ඉවසලා මට දැන් ඉන්න වෙලා මං ඉන්නේ දැන් රතු කට්ටක් පැනලා එහෙම දින්නේ නැහැ. දෙවියන් වහන්සේගේ කරුණාව. ආමේන්. අන්තිම ටික මං ඉක්මනට යනවා. අද තියෙනවා කොටස් දෙකක් බෙදලා අද ටික බයිබල් පද වැඩි. ඒකින්ද අපි ඉක්මනින් යමු.
අපි ටිකක් ඉවසමු. තව ටිකක් ඉවසමු කියන කොටස යටතේ අපි ළඟ තියෙන්න ඕනේ කාරණා 7යි. ඒක ලැබෙන වාසි 7යි. අපි ටිකක් ඉවසන්න අපි ළඟ තියෙන්න ඕනේ කාරණා 7යි. අපි ටිකක් ඉවසුවම ලැබෙන වාසි 7යි. අපි දැන් පළවෙනි කොටසට යනවා. මොනවද පළවෙනි කොටස? අපි තව ටිකක් ඉවසන්න අප ළඟ තිබිය යුතු කාරණා ඔන්න දැන් මම 7 දාලා තිනවා. මම හිතන ඔයගලන්ට පේනවා කියලා. මොකද මේ ගොඩක් තියෙන නිසා බයිබල් පද. පළවෙනි එක අපි ටිකක් ඉවසන්න අපි ළඟ තියෙන්න ඕනේ මොනවද පළවෙනිම දේ? පළවෙනිම දේ මොනවද? ප්‍රේමය තියෙන්න ඕනේ. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේගේ ස්තුති වේවා. හාලෙලූයා. ප්‍රේමය. අපි යනවා 1 කොරින්ති 13:4-8. 1 කොරින්ති කතා කරන්න පුළුවන් අයට මයික් එක අරින්න දෙන්න. කතා කරන්න ළඟපාත පිටිපස්ස සද්දබද්ද නැත්නම් මයික් එක අරින්න. අපි යනවා 1 කොරින්ති 13:4-8 බලමු. ප්‍රේමය අපි හැමදාම කතා කරන දේනේ. ඒ වුණාට ඒක ඉන්ටපු ගමන් ඒකත් නැති වෙලා යනවා නේද? මොනවද කියන්නේ? ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. ඇත්තද? එහෙමද? ඔව්ද නැද්ද? නෑ. නෑලු. අයියෝ ප්‍රේමය මෙහෙමයි. ඉවසිලිවන්ත නැති ප්‍රේමය තියෙන්න ඕනේ තරුණ කට්ටියට. හරිද? තරුණයි ඒකලට තමයි ඉවසිලිය. අයියෝ මට දකින්නකම් ඉවසිල්ලක් නෑ. අයියෝ එහෙම තමයි. නේ? අර සත්‍ය දෙනවා. ඒක තමයි දකින්නකම් ඉවසිල්ලක් නෑ. ඒක ඉවසිලිවන්තකම වෙනම කතාවක්. එතකොට අපි බලමු ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. ඔබයි මමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය තියෙනවා නම් ඉවසිල්ල තියෙන්න අවශ්‍යයි. මොන දේ කොහොම වුණත්. ආමෙන්. ගුණවන්තයි. ප්‍රේමය තියෙනවා නම් ඔබ ගුණවන්තයි. ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. තමන් ගැන පාරට්ටු කරන්නේ නැහැ. උඩු වෙන්නේ නැහැ. මේ ටික එකතු වුණාම අපි ෆුල් පැකේජ් එකක්. අද ෆුල් පැකේජ් මොනවද තියෙන්නේ? කොලෙස්ටරෝල්, ෂුගර්, ප්‍රෙෂර්, තයිරොක්සින්. ඒක තමයි අද ෆුල් පැකේජ් එක. ඒ තව ආතරයිටිස් එක තියෙනවා ඔකට. ඒක නෙමෙයි මේ පැකේජ් එක. මේ පැකේජ් එක ආවහම අර ඔක්කොම නැති වෙලා යනවා. ආමෙන්ද? ආමේන්. ආමේන්. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි, ගුණවන්තයි, ඊර්ෂ්‍යාවක් නැහැ, පාරට්ටු කිරීම නැහැ, උඩගු නැහැ, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත. තමන්ගේ කාරණා සොයන්නේ නැත, කෝප වෙන්නේ නැත, නපුර ගණන් ගන්නේ නැත. මේ ඔක්කොම එනකොට අපි ඉවසිලිවන්තයි නේද? පැකේජ් එක සම්පූර්ණයි. ආමේන්. හාලෙලූයා. අදර්ශකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වෙනවා. කෙනෙකුට වැරදුනාම ඕකට හොඳ වැඩේ කියලාද ප්‍රේමය පෙන්නන්නේ? නෑ අයියෝ පව් කියලා අපි බලමු මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද කියන හිත ඔබට ඇතුලෙන් ආවම ඔන්න ඔබගේ ඉවසිලිවන්තකම ඔබට කොච්චර මොනවා කරපු දෙයක් කෙනෙක් වුණත් කමන්නේ ඔබේ ඉවසිලිවන්තකම දෙවියන් වහන්සේ දකිනවා. සමහර වෙලාවට ගමන්න අමාරුයි. බලන්න 7 වෙනි පදේ කියනවා සියල්ල දරා ගන්නේය, සියල්ල විශ්වාස කරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය. මොනවා කරත් ඉවසනවා. ඒක තමයි දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දා අච්චර කසපහර වදිද්දී ඉවසුවේ. එදා යා ඉවසුවේ නැත්තම් අද ඔබයි මමයි නැහැ. හාලෙලූයා. තව ටිකක් ඉවසන්නට නම් ඔබ ළඟ මේ ප්‍රේමය තියෙන්නම අවශ්‍යයි. එනවා යනවා එකක් තියෙනවනේ. හිටපු ගමන් හරි ආදරේ. හිටපු ගමන් පෙන්නන්න බෑ. පැත්ත ඇරලා බලන්න හිතෙන්නේ නැහැ සමහර වෙලාවට. එහෙම ප්‍රේමයක් තියෙනවනේ. එහෙම බෑ. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය එක වගේම යන්න ඕනේ මධ්‍යස්තව. ඒකට හොඳම දේ තමයි ප්‍රේමය වැඩියෙන් දෙන්නත් එපා, අඩුවෙන් දෙන්නත් එපා. මැදින් යන්න. ලේසි. උඩට යන්නේ නැහැ, පහළට යන්නේ නැතුව ගියාම ඔයාට ලේසි හැමදේම. මොනවා හරි කිව්වත් දැනෙන්නේ නැහැ, නොකිව්වත් දැනෙන්නේ නැහැ, කෝල් කරත් දැනෙන්නේ නැහැ, කෝල් නොකරත් දැනෙන්නේ නැහැ. මැදනේ ඉන්නේ. ඔව් සිස්ටර් මම දන්නවා කියලා දෙප. ඒක හැබැයි ෂේප් වීමේ න්‍යාය නෙමෙයි ඈ. සමහරු ෂේප් වීමේ න්‍යායකුත් තියෙනවානේ. ඒක නෙමෙයි මං කියන්නේ ප්‍රේමය. ඔබේ ප්‍රේමය ඇතුළතින් හොඳට මතක තියාගන්න. ඔබගේ හදවතින් එන දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ දන්නවා. ඇයි උන්වහන්සේ දකින්නේ කොයිද ළමයි? ඇතුළ හිත.
මට බොරුවට ප්‍රේම කළේ එහෙම අහුවෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නවා. එපීස 4 2 3 ඒ කොටසටම අයිති වෙනවා. එපීස 4 2 3 ඔබට මේ කොටස අවශ්‍යයි නම් මම කියන්න මම ඔබට එවන්නම් මේ ෆොටෝ එක. ඊට අමතරව අපි කියවමු වචනේ බලය තියෙනවා. අපි ඒක කියවගමු. එපීස 4 2 3 මොනවාද කියන්නේ 2යි 3යි? සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර එකිනෙකනාගෙන ප්‍රේමයෙන් නිවසා ඉවසිලිවන්තකමින් හැසිරෙනවද? පල්ලියම නෑ කියන්නකෝ ඒක. සභාවට ගිහිල්ලා මට පස්සේ ඒ කියාවේ දැන් ගිහිල්ලා පුල් පිට එකේ ගී ටිකක් එනවා. ඉතින් මම කරන්න වැඩේ ගන්නවා පාස්ටර් ඔයා දන්නේ නෑ මෙයා ගෙදර ඉන්නේ මෙහෙමනේ කියලා ප්‍රේමයේ පිටාර ගලනවා. පල්ලියම වෙනවා. එතකොට අනික් පැත්ත සහෝදර සහෝදරියෝ ගෙවල් අම්මා මට ආදරේ නෑ එයාට විතරක් ආදරේ එයාට තමයි වැඩියෙන් දෙන්නේ එයාට දීපු ෆෝන් එක මගේ ෆෝන් එකට වැඩි ගාන වැඩි එහෙම කොහොමද කියන්නේ ඔන්න තව ප්‍රශ්නයක්. ප්‍රේමය සියලු ආකාර යටහත්කමින් මොළොක් ගුණෙන් ඉවසිලිවන්තකමින් හැසිර එකිනෙකිනාගේ ගැන ප්‍රේමය ඉවසන්නේ අඩු උනත් වැඩි උනත් දෙවියන් වහන්සේගේ කෙනාට ඉවසන්න පුළුවන් වෙනෝනේ. සමාදානයේ බැම්මෙන් ආත්මයන් වහන්සේගේ එකමුතුකම පවත්වා ගන්න මෙන් ස්වාමීන් වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි. කොහොමද පාවුල්ට තිබ්බ ඉවසීම? අපි නම් ඉඳීලා ගඳ ගහන එකක් ඇඳලා ඉඳලා පොතක් ලියනවලු. ලියයිද පොත? පොත ලියයි නෙමෙයි මාව ගනින් එළියට ගනින් මාව ගනින් අයියෝ එල්ලි වෙනකම් කෑ ගහයි දොරවල් වලට ගගහ නේද? ඉන්නවද? ගෙනියලා දාන්න දෙහිම තැනකට ගඳ ගහන මේ සමහරලන් මේ අවට එනවා මේ ග්‍රැනේට් වල දේවල් එකතු කරගෙන යන්නේ. ඒවා අදිනකොට ගඳ එනවනේ. ඉතින් දෙන්නට දෙන්න රණ්ඩු කරනවා. හරි ගඳයි අයියෝ අරේ ගඳයි මෙලි ගඳයි ඒකේ පොව කාර් එක ඇල්ලා ඔය අරක කළා මේක කරලා ඔය අරක හලලා මේක හලලා කියලා කොච්චර අපි රණ්ඩු කරනවද? පාවුල්තුමාට පොතක් ලියන්න ඉවසිලිවන්තකම තිබුණා. එහෙනම් ඔබට තියෙන්න ඕනි ඉවසිලිවන්තකම. හොඳටම දන්නවා මෙතන ඉන්න අය බදාදා සිකුරාදා දවස්වලදී නපුර අලලා බෙල්ල හොල්ලනවා අපේ. විශාල අපේ හොඳම ප්‍රෝග්‍රෑම් එක තියෙන දවසට උදේ පාන්දර ඉඳන් එයා රංගනවා. හැබැයි ඔබ ඉවසිලිවන්තකම තිබ්බොත් ඔබ ජයග්‍රාහකයි. ආමේන්. හalleluya. ප්‍රශංසා වේවා. මේ තැනට එන එක වළක්වන්න ගොඩාක් වෙලාවට නපුරා උත්සාහ කරනවා. අපි යනවා දෙවෙනි එකට ටිකක් ඉවසිලිවන්ත වෙන්න තිබිය යුතු තව කාරණාවක් දෙවෙනි එක ස්ථීරකම. අපි යනවා යාකෝබ් පොතේ 5:9. යාකෝබ් පොත 5:9. බලමු මොනවද කියන්නේ කියලා යාකෝබ් පොතේ 7. එබැවින් සහෝදරයනි ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ඉවසාපල්ලා. ඒකට ඉවසීම නැති සෙනගක් දෙන්නේ. ඒකට ඉවසීම නැහැ. පළව ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළවේ අනර්ග ඵල ගැන බලා සිටී. නුඹලා ඉවසීමෙන් සිටපල්ලා. ස්වාමීන් වහන්සේගේ ඊම ළඟ තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථීර කළ ගනිලා. ළඟයි. හැබැයි දැන්ද හෙටද මාසෙකින්ද අවුරුද්දකින්ද අවුරුදු 4කින්ද කියන්න බෑ. ඒකට ලෑස්ති වෙන්න කිව්වම හෙට ස්වර්ගස්ත වෙන්න වගේ තමයි වැඩසටහන තියෙන්නේ. නැද්ද? සමහර වෙලාවෙම ඉන්නවා. හරිම සීලවන්තයි. දෙනවා. ඒක කියනවා. අපිව ලෑස්ති කරගන්න ඕනේ. ඉවසිලිවන්ත ගමන. යන්න හදිස්සි වෙන මොනවද කියන්නේ? සමහර මොකද්ද කියන්නේ? මොන කටේද අත දා ගන්න බෑ කියලා කියන්නේ ඉක්මන් වුණා. කොරස් ඒකේ අත දා ගන්න බැරි වෙනවා. දඟලලා යන්න ලෑස්තිලා තියෙනවා කරගෙන පව් කරගත්තොත් දෙවියන් වහන්සේගේ පැමිණීම ආවත් වැඩක් නැහැ යන්න බැරි වෙනවා. ඉවසිලිවන්ත කම නැතුව ඉක්මනින් දේවල් ගොඩ ගහ ගන්න ගියොත් නම් පින් කියලා ඔබටයි මටයි අපි වැඩේ වරද්ද ගන්නවා. සමහරු ඉක්මනට එකතු කර ගන්නවා දේවල් නේද? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අද දවසේ ඔබ නුඹලා ඉවසිල්ලෙන් සිටපල්ලා ස්වාමීන් වහන්සේගේ ඊම ළඟ තිබෙන බැවින් නුඹලාගේ සිත් අලුත් සහෝදරයනි නුඹලා 9 වෙනි පදය නුඹලා විනිශ්චය කරනු ලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකුඳරල්ලා බලව විනිශ්චයකාරයන් වහන්සේ දොරකඩ ඉදිරියේ සිටිනසේක අන්න දැක්කද කතාව කියලා තියෙනවා.
ඉවසිල්ලෙන් ඉන්න. ඊම ලං වෙනවා තමයි. කලබල වෙන්න එපා. මොකද විනිශ්චයකාරයන් වහන්සේ ඔබව විනිශ්චය කරනවා දොරකඩ ළඟ ඉඳලා. හාලෙලූයා. එහෙනම් උන්වහන්සේගේ රේඩාර් එක කය 24ෙම ඔබටයි මටයි කැරකෙමින් තමයි තියෙන්නේ. එහාට මෙහාට. දෙවියන් වහන්සේගේ පැමිණීම ඔන්න හෙට ඔන්න අනිද්දා ඔන්න ඊළඟ සතිය කියලා ඔබ සූදානම් වෙනවා නම් වැඩිපුර දේවල් කරන්න මධ්‍යස්ථ ස්වභාවයක් නැතුව ඔබව අමාරුවේ වැටේ. අමාරුවේ වැටේ ඔබව. හාලෙලූයා. ඔබව අමාරුවේ වැටේ. හොඳයි. ස්ථීරකම. ඔබගේ ස්ථීරකම කොහොමද? හදවතට තට්ටුවක් දාලා බලන්න. මගේ හැසිරීම කොහොමද? මගේ ක්‍රියාව කොහොමද? දෙවියන් වහන්සේට ප්‍රසන්නද? මං එයාගේ ඊම ලං වෙනකොට මම ලෑස්ති වෙලා දින්නේ ඊමට හරියන විදිහට මම ලෑස්තිද? මම විනිශ්චයට අහු වෙලාද? මම මොනවද කරලා තියෙන්නේ? දෙවෙනි එක. තුන්වෙනි එකට යනවා. අපි හොඳට දන්න දේ යාඥාව. තුන්වෙනි එක යාඥාව. ඉවසිලිවන්ත යාඥාව. දැන් ඇවිල්ලා සුපර් මාකට් එකේ බඩු ලිස්ට් එකට වැඩි අය ආමෙන් කියන බලන්න. ලිස්ට් එකේ තියෙනවා. කිව්වද කවුරු හරි? නෑනේ. හොඳ ළමයි. ලිස්ට් එකේ ඒවා සුපර් මාකට් එකේ බඩු ලිස්ට් එකට වැඩි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේම දන්නේ නෑ මොනවද ඔබට දෙන්න ඕනේ කියලා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ කැමැත්ත ඉල්ලන්න උන්වහන්සේ ඔබගේ ජීවිතේ දේවල් කරා. යාක්ෂාව. පිලිප්පි තුන්වෙනි එක පිලිප්පි 4:6-7. පිලිප්පි 4:6-7 බලන්න මොනවද කියන්නේ කියලා 6:7. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාක්ෂාවෙන්ද කන්න ලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට දන්නාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ සිත සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. හාලෙලූයා. ඔබට කිසිවක් ගැන කනගාටු නොසිතා අපි ඉල්ලන්නේ මණ්ඩාන්නනේ. අයියෝ ස්වාමීනි මෙච්චර දවසක් ඉල්ලුවා තාම ලැබුණේ නෑ. අයියෝ ස්වාමීනි මට දැන් නැති වෙලා මම මෙතනින් එහාට මේක ඉල්ලන්නේ නෑ. ඔබ දෙනවා නම් දෙන්න නැත්තම් නිකන්. එහෙමත් කියනවා. පාසුතුරේශිනාවේ එහෙමත් කියනවා. දෙනවා නම් දෙන්න නැත්තම් නිකන් ඉන්න කියලා කියනවා. ඇති වෙලා දැන් මට කොඳුර තමයි ඉල්ලන්නේ. මම දැන් සති ගාණක් වෙලා ඉඳලා ඉන්නවා ඒකත් නෑ මේකත් නෑ. අයියෝ මන් දන්නේ ඒ උනාට මට වැඩිය හරි නරකයි අර මැගි අක්කාගේ ළමයින්ට රස්සාවල් තියෙනවා. එයාගේ සීයාත් රස්සා කරනවා ආච්චිත් රස්සා කරනවා. මට තමයි මුකුත් නැත්තේ. මැගි අක්කලා නෑ නේද? නැත්තම් බැනුම් අහන්න වෙනවා මට. අපි කොඳුර යාක්ෂා කරන ලිස්ට් එක මේක දෙක අරක නෑ. 3 ළමයාට මේක ඕනේ, ළමයාට මේක ඕනේ, ඒක ඕනේ, 4 මේක ඕනේ, 5 මේක ඕනේ, 6 7 8 102 103 104 8ක් මේ 8 තියෙනවා. තව තියෙනවා. දෙවියන් වහන්සේ උඩ ඉඳලා බලාගෙන ඉන්නකොට අර ඒක සවසගේ උදේවිය සබත් දවසත් ඇවිල්ලා. ඇයි ඉතින් මෙච්චර ඉල්ලීම් ගොඩක්. ස්වාමීන් වහන්සේට එක හදවතින් කනගාටු නොසිතා ඔබේ ඉල්ලීම් උන්වහන්සේගේ ඉදිරියේ තියලා නිශ්චල වෙන්න. උන්වහන්සේ තුළ ඉවසීමෙන් බලාගෙන ඉන්න. ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. ඔබේ යාක්ෂාව උන්වහන්සේ අසලා ඉවරයි කියලා විශ්වාස කරන කවරෙකුට නමුත් පිළිතුරු ලැබෙන්නේ කියලා ඔබේ වචනේ සඳහන් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනය තුල අපි ඒ වක්කම පෙරලගමු. රෝම 12:18ත් අපි කියවන්න යනවා. රෝම 12:12 වෙනි පදේ මොනවද කියන්නේ? 12 වෙනි පදේ කියනවා බලාපොරොත්තු වී ප්‍රීති වේල්ලා දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා යාඥාවෙන් නොකඩවා පැවතියල්ලා. කොබලන්න දුකේදී ඉවසිලිවන්තව සිටින අය ආමෙන්ද? ආමෙන්. දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා. එක්කෙනයිද දුකේදී ඉවසිලිවන්තව ඉන්නේ නැත්තම් ආමෙන් ආමෙන්. නැත්නම් කියන්නේ මොකද්ද? පස්ස කඩියා වගේ එහාට මෙහාට දුකේදී ඉවසිලිවන්තකම. ඒට යනවා මේට යනවා. ප්‍රෙෂර් තද වෙලා, කොලෙස්ටරෝල් වැඩි වෙලා, ආතරයිටිස් වෙලා, අර වැඩි වෙලා, මේක වැඩිලා, හොස්පිටල් ගිහලා ඉන්ජෙක්ෂන් ගහලා ඉවසිලිවන්තද කමේදී ඉවසලා ඒ ඉවසලා අපිට ටෙන්ෂන් එක එනවා කියලා කියන්නේ මේ ප්‍රශ්නය ආවම අපිට දරා ගන්න බැරුව තියෙන අමාරුව. මේක මටත් තියෙනවා, ඔබටත් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔබ පුළුවන් තරම් ඉවසිලිවන්තව ඉන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ 18 මොනවද කියන්නේ? 18 කියන පුළුවන් නම් බලන්න හොඳම දේ මොනවද?
පුළුවන් නම් නුඹලාගේ විය හැකි ප්‍රමාණයට සියලු මිනිසයන් සමග සමාදානයෙන් සිටපල්ලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරමට ඒක තමයි මම කිව්වේ. වැඩි ආදරේ කරන්න යන්න එපා. තමන්ගේ දරුවට අම්මට තාත්තට උනත් අපි ආදරේ තමයි. ඒක උපරිම දීලා මොනවා හරි වෙච්ච ගමන් හිත රිදව ගන්න. අපි මධ්‍යස්ථව යන්න ඕනේ හැම වෙලේම. එතකොට ස්වාමීන් වහන්සේ කියලා පුළුවන් නම් විය හැකි ප්‍රමාණයට සියලු මිනිසයන් සමග සමාදානෙ. එතකොට එක්කෙනෙක්වත් අතෑරෙන්නේ නැහැ. ඔක්කොම එක්ක සමාදානෙන් ඉන්න පුළුවන්. ආමෙන්. හැමෝටම හායි බයි සිස්ටර් කියන්න පුළුවන් තැන ඉන්න ඕනේ. හායි කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔයා හායි කියනකොට අනන්න කියලා බැනුම් අහන තැනට එන්න බෑ. බයි කියනකොට hina වෙලා බයි කියන්න පුළුවන් තැන අපි මධ්‍යස්ථව ඉන්නට අවශ්‍යයි. ආමෙන්. හාලෙලූයා. හතරවෙනි එක කෝපය ප්‍රමාද කරගන්න. ඒකනේ ඉස්සෙල්ලා වෙන්නේ. ඒක තමයි ඉස්සෙල්ලා වෙන්නේ. ආමෙන්. කවුරුත් ආමෙන්. ආමෙන් ආමෙන්. ආමෙන් කිව්වනේ બોලේ කෝපය ඉස්සෙල්ලා වෙන්නේ. මේක අද දාලා දෙකක් දෙන්න විදියක් නැති දන්නේ නෑනේ. කෝපය ප්‍රමාද. ඒක මොකද කරන්නේ? බ්‍රේක් එක දාන්නේ කෝපෙට. ඒක આવොත් ඔක්කොම ඉන්නේ. කෝපය ප්‍රමාද කරන්න. හිතෝපදේශ 14ට යමු අපි. හිතෝපදේශ 14 29 බලමු. කෝපය ඉස්සෙල්ලා එනවද බොම? අයියෝ. හිතෝපදේශ 14 29 බලන්න මොනවද කියන්නේ කියලා. 29 කියනවා කෝපයෙන් ප්‍රමාද වන්නා බොහෝ නුවණැත්තෙක්ය. එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතු කරන්නේය. ඇයි දන්නවද එහෙම කියන්නේ? අපිට තරහා ගියාම ඔයා නෙමෙයි මමත් එහෙමයි. දවසක් මම මිනිස්සෙකුට බැන්නා ගෙදරදී. එතකොට මම දෙවියන් ආශ්‍රය පිළි අරගෙන මම කලිනුත් ඒක කියලා තියෙනවා. අපේ අම්මා බැරිම තැන මගේ ෆෝන් එක උදුරලා අරගෙන මේ මිනිස්සයාගෙන් ඇහුවා හොඳ වචන දෙකක් කියලා ඔයා මෙච්චර මේව අහගෙන ඉන්න තරම් හොඳක් නැති මිනිහෙක්ද කියලා. මම මිනිස්සෙක්ට ඒ අපේ අම්මගෙන් මංවත් අහලා නැහැලු ඔයා මම කියපු වචන අප්‍රංශ මොනවද කියලා. මං එහෙන් එකතු කරලා මෙහෙන් එකතු කරලා අරහෙන් එකතු කරලා ඇයි මගේ කේන්තිය තරහ මට ඒ තරම් තරහ ඒක දරා ගන්න බැරුව කියලා අදින ෆෝන් එකක් දෙව පොලේ. ඒක තමයි කියන්නේ මෝඩකම කියලා කියන්නේ ඒ අපිට වෙන දේ. ඇයි හේතුව අපි දන්නේ නැහැ කියන්නේ මොනවද කියලා. අපිට ආයි ගන්නද? අනේ සමා වෙන්න අනේ මේ ඒක වැරදිලා කිව්ව ඒක බලධාරියා විසින් කපා හරිනලාද කියලා කිව්වට පස්සේ කපා හරින්නද? නෑ හිතේ ඉඳලා ඉවරයි. වෙන්න ඕනේ හරි වෙලා ඉවරයි. සමහර විට ඔබගේ වචනය නිසා මිනිස්සයා ගිහලා සියදි විනාශ කරනවා. ඒ මිනිස්සයාට හොඳලාට ඒක හිතුන්නේ නැහැ. නැත්තම් මේ කියපු ටිකට සියදි විනාශ ගන්න වෙනවා. ඉතින් සෝනාසික වචනේ කියනවා කෝපයට ප්‍රමාද වන්නා නෝ නැත්තම් හැබැයි ඉක්මනට කිපෙනවා. පිට එහෙම තමයි සමහර තැන් තියෙනවා මට ඉක්මනටම තරහ යන තැනක් මම කියන්නද? ෆෝන් එකේ ඔය වගේ ෆොටෝ හදනවා නේද? ඒ හදලා සේව් කරන ගානේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එනවා. මං ඕක ඉක්මනින් නැති කරන්න ඔබලා ෆෝන් එක ස්ටක් වෙලා කැඩිලා යනවා සමහර ලාවට. නැවතිලාම යනවා. මං ඉවසලා විනාඩියක් හිටියනම් පැය භාගයක් ඉන්න වෙන්නේ නැහැ නේ මට. මට හරියට තරහ එනවා. අර එකින් එකට ඇඩ්වර්ටයිස්මන්ට් එනකොට. මට ඕනේ ඒක නැතුව වැඩේ කරගෙන යන්න. මේ මිනිස්සු ජීවත් වෙන්න එපයි නේද? මේවා දාලා තින්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මොනවා හරි ඒගොල්ලන්ට ඉන්කම් එකක් එනවා ඇති. හැබැයි මට ඒකට ඉවසිල්ල නැහැ. මට ඕනේ ඒක ඉවරෙච්ච ගමන් අනික කරනවා. හැබැයි මම අර කරන වැඩේ ෆෝන් එක පැය පැයක් ඕෆ් ෂට් ඩවුන්. එහෙම නැත්තම් ඒවා සබ්ස්ක්‍රයිබ් වෙලා අපේ මහත්යට එනවා ඒවා එටිසලාට කියලා ගෙවන්න. ඒවට මම ඕකේ කරලා හදිස්සියට. ඒවට එයා ගිහිල්ලා ගෙවනවා සමහර වෙලාවට. ඔන්න හදිස්සියට වැඩ. අත දාගන්න බැරි වෙනවා. තරහ ආවම විවිධාකාර දේවල් මිනි මැරුම දක්වා යනවා. ඊළඟට මානසික සනීප යන නිශ්චල සිත. කෝප වෙන්නේ නැත්තම් අපිට ඉවසිලිවන්තකම තියෙනවා නම් අපේ සිත නිශ්චල නම් අපේ ඇඟ සුවපත්. අපේ ශරීරය ඒක අපි විශ්වාස කරන්නම වෙනවා. ආමේන්. අපේ ශරීරයේ සුවපත් වෙනවා. හාලෙලූයා. ඊතාව තියෙනවා නම් ඇටවල දිරවීමක් ඇට දිරන්න පටන් ගන්නවලු. දුප්පතාට පීඩා කරන්න ඔහුගේ මැවුම්කාරයාට නිඳා කරන්නේය. දුප්පත් මිනිහට පීඩා කරනවා නම් මැවුම්කාරයාට නිඳා කරනවා
වගේ. එහෙත් දිලින්දාට කරුණා කරන්න උන්වහන්සේට ගෞරව කරන්නේය. දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙලා දමනු ලබයි. එහෙත් ධර්මිෂ්ඨයා මරණයේදී ආරක්ෂා ස්ථානයක් ඇත්තේය. හාලෙලූයා. ඔබට ඉවසීම තියෙන කෙනෙක් නම් ඔබ ඉන්නේ දුෂ්ට කොටේද අධර්මිෂ්ඨ කොටේද කියලා හොඳට කල්පනා කරලා බලන්න. 3 නුවණැත්තාගේ සිතෙහි ප්‍රඥාව 33 නුවණැත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතී. එහෙත් අඥානය තුළ තිබෙන දේ ප්‍රකාශ වේ. නුවණ තියෙන මිනිස්සයා හිතලා කතා කරනවා. කෝපය අරගෙන අඥාණයෙන් කරන මිනිස් කතා කරන මිනිස්සයා අපි කියනවා නේද? ඔය අම්මලාගේ විදිය තමයි. මිනිස්සු කියනවා නේද පාරදී? ඔබයි මමයි ඇසිරෙන විදිය දැක්කහම ඉස්සර මට අපේ අම්මට කියලා තියෙනවා. මම හරිම මාව හදන්නම බැරි කෙනෙක්. අපේ අම්මට මිනිස්සු කියනවා ඔයා ඔයිට වැඩි හොඳ කොල්ලෝ 4 දෙනෙක් ඇදුවා නම්. ඒ තරම්ම නරකයි මම. එච්චරට නරකයි. අම්මා කියනවා ලැජ්ජ කරනවා මාව. දැන් අපි හැම කරොත් කාටද අගෞරවය යන්නේ? දැන් අපි හැසිරෙන විදියෙන් කාටද අගෞරවය? දෙවියන් වහන්සේට අගෞරවය යනවා. කාම මිච්ඡාචාරය කියනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, හොරකම් කරනවා නම්, පරුස වචන කියනවා නම්, නිന്ദා අපහාස කරනවා නම්, අධර්මිෂ්ඨ විදියට හැසිරෙනවා නම්, අන් දෙවිවරු නමස්කාර කරන මේ ඔක්කොම දෙවියන් වහන්සේ කියලා සබත් දවසට පල්ලි ගිහලා ඔන්න කරන වැඩ. සබත් දවසට සභාවට ගිහින් ඇවිල්ලා රැට ඇවිල්ලා මේ මොනවද මන්ත්‍ර ජප කරනවා සමහර. මොනවටද? මගේ ඉඩම අරු ගත්තා. ඕකගේ කකුල පොර වෙන්න ඕනේ කියලා. යාඥාත් කරනවා නේ මේ විදිහට. මට වැඩි ඕකට දෙන්න එපා. දෙවියන් වහන්සේ අහයිද ධර්මිෂ්ඨ කමින් කරන යාඥාව? නෑ. කෝපය ප්‍රමාදේ ඔක්කොම කරන්නේ කෝපය නිසා. කෝපය දැන් දීපසිස්ස ආමෙන් කියපු අය කෝපේ ගියර් එක දාගන්න ඕනේ දැන් පිටිපස්සට. මම දාගන්නවා. ආත් ඇතුළත් ඒකට ආමෙන් නොකියවට. ඉතින් ඒක පිටිපස්සට ඇදලා දාගන්න වෙනවා ගියර් එක. නැත්තම් නම් අපි අමාරුවේ වැටෙනවා. ඉවසිලිවන්තකම නැති වුණොත් නම් අනේ අපි මොනවා කරයිද දන්නේ. මෙච්චර හරි තියෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. අපි යනවා පස්වෙනි එකට. මැලි නොවී ඉන්න ඕනේ. අපි ළඟ මැලිකම. සමහරවිට හැමදේම කරන්න මට එපා වෙලානේ. හැම වෙලේම අපි කතා කරාම අපිටත් එපා වෙනවා. අයියෝ මන් නම් දැන් ඇතිම වෙලා මගේ ජීවිතේ දැන් වැඩක් නැහැ. මට ජේසුස් නැහැ. මට පවුලයක් නැහැ. දරුවොත් නැහැ. අම්මත් නැහැ. තාත්තත් නැහැ. මට නම් දැන් ඇති වෙලා. මට අහනකොට මටත් ඇති වෙනවා. හරි සිස්ටර් මං හෙට කතා කරන්නම් කියලා ෆෝන් එක තියෙනවා. හෙට කතා කරාම හෙට අනේ මට නම් දැන් ඇති වෙලා මේ මට දැන් මෙන්න මේකට පොඩ්ඩක් යාඥා කරනවා මං ආයෙ ඒකට යාඥා කරනවා. මට ඇත්තට ඇයි ඒකට එහෙම වෙන්නේ කිව්වම මං ආයෙත් තියනවා ඊළඟ දවසේ ගන්නවා කියලා. ඔහොම ගිහිල්ලා මම සමහර වෙලාවට අනේ ස්වාමීනි මට සමා වෙන්න ඕනේ. ඒ ෆෝන් එක රින් වෙනකොට මම සද්ද නැතුව ඉන්න වෙලාවලුත් තියෙනවා. ඇයි අපිත් පරීක්ෂාවට වැටෙනවා. අපි මැලි නොවීම ගලාති 6 8 9 ගලාති 6 8යි 9 බලමු මොනවද කියන්නේ කියලා 8යි 9යි. ඉතින් ඔබ හිතන්න එපා දැන් ඔබගේ කෝල් එක ආන්සර් කරනකොට මම මොනවා හරි කියලා දන්නේ නැහැ ෆෝන් එක ආන්සර් කරන්නේ නැති බදාද සිකුරාද මම ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ගොඩක්. ඉතින් ඒකින්ද එහෙම හිතන්න එපා 8 9 ඒ හැටියට තමාගේ මාංශය සඳහා වපුරන්නා මාංශේ කුඩු වීම කපා ගන්නේය. ආත්මයන් වහන්සේ සඳහා වපුරන්නා ආත්මයන් වහන්සේගේ සදාකාල ජීවනයේ කපා ගන්න. එතකොට ඔබයි මමයි තීරණය කරන්න ඕනේ අස්වැන්න කෝකටද කියලා. මාංශයේ කුප්‍රිමත් මාංශයට වපුරනවද? ආත්මයන් වහන්සේට වපුරනවද? තමන් තමයි. තවද යහපත්කම් කිරීමට මැලි නොවෙමු. මක්නිසාද අපි කලාන්ත නොවෙමු නම් නියම කාලයේදී කපා ගන්නෙමුව. ඉවසිලිවන්තකමක් නැහැ. ශනික නූඩල්ස් වගේ. දැන් මේ දැම්මා දැන් හාල් ගන්න ඕනේ. එහෙම ගස් නෑ ළමයි තාම නෑ. එහෙමනම් අද ලංකාවට මේ ප්‍රශ්නේ නෑ නේ හාල් නෑ කියලා. දැන් ආපු ගමන් දැන් කියපු ගමන් උත්තරේ ඕනේ. නැත්තම් ස්වාමීන් වහන්සේ මාව බැලුවේ නෑ, මාව දැක්කේ නෑ, මගේ ආශාව වැහුවේ නෑ, මේක කරේ නෑ, ඒක උනේ නෑ. සමහරු ඉන්නවා පාස්ටර් දින 3 කැපවීම කරමුද? දින 7 කරමුද? එක දවසක් කරමුද? මං වෙනුවෙන් තනියෙන් කරන්න බැරිද? ඔක්කොමත් කරලා තවත් වෙලා නැහැ. මම මොකද දේශනේ කරන්නේ?
අර දැන් බලන්නේ මගේ ආඥාවෙන් ගොඩ යන්න. නැත්තම් අනිත් සහෝදර සහෝදරයන්ගේ ආශාවෙන් ගොඩ යන්න. දෙවියන් වහන්සේ දකිනවා වැපිරීම කොහොමද කියලා. ඔබ තන ගහලා යාක්ෂා කරන්න ඕනේ මැලිවීම. ඒකට ඉවසිල්ල නැහැ. කොහොම හරි බලනවා දැන් මමත් හරි ගියේ නැත්තම් බැලුවා හත ගියා තුනක් ගත්තා හතක් ගත්තා එකක් ගත්තා හතක් එකතු වෙලා යාඥා කරා දවස් හතක් යාඥා කරා තුනක් යාඥා කරා එකක් යාඥා කරා අන්නල් යාඥාවක් කරා හරි ගියේ නැත්තම් පාස්ටර්ව මාරු කරා. ඒක තමයි වෙන්නේ. ඉතින් එතකොට ඔබගේ ජීවිතයේ මේ මැලිකම අනික් කෙනාට වැඩේ බාර දීලා කරන්න බෑ. මට ඔයාට බඩගිනි වුණාම මං කාලා හරියන්නේ නැහැ. මට බඩගිනි වුණාම ඔයා කාලා හරියන්නේ නැහැ. කන්න ඕනේ කවුද? දීපසිස් වුණාම කුමාරි සිස්ටර් කන්නම හරියනවද? එහෙම වුණා. එහෙම වෙන්න කාලයක් තිබ්බා. කොයි කාලෙද එහෙම වෙන්නේ? කොයි කාලෙද? ඔයා කෑව කිව්වම මගේ බඩ පිරෙනවා. කොයි කාලෙද එහෙම වෙන්නේ? ආදරය කරන කාලේ. ආදරේ කරන කාලේ. එයා කෑව පිරෙනවා. එතකොට දැන් හොඳට කල්පනා කරන්න ඔබේ ගෙදර කවුරු හරි දැන් මට බඩ පිරලා කන්න බෑ කියලා තියෙනවනම් වෙන ප්‍රශ්නයක්. මම විහිළුවක් කරේ හොඳේ. යේසු ක්‍රිස්තුස් ඔබට ඔබ හිමින් දන් දෙපා. එතකොට ඔබ යහපත කිරීමට මැලි නොවෙමු. මක් නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් හරියට මේක ක්ලාන්ත වීමක් වගේ. අනුන් ධම්මල යාක්ෂා කරලා අනුන්ගේ කරෙන් ගොඩ යන්න බෑ ළමයි. අපේ යාක්ෂාව මැලි නොවීම අපේ ඉවසීමක් නෑ. දැන් ඊට පස්සේ ලෝකේ ඉන්න ප්‍රධානම කෙනා ළඟට ගියලා යාක්ෂා කරන්න කිව්වත් ඔබගේ හිත හොඳ නැත්තම් ඔබ මැලි නම් ඔබගේ වැපිරීම මාංශයට නම් ඔබගේ ආඥාන මාංශේ නිවිලා නම් ඔබට පිළිතුරු ලැබෙන්නේ නෑ. ඒක තේරුම් ගන්නේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි පහත් ඉවර කරා 6 වෙනි එකට යනවා. සමාව ගන්න අවශ්‍යයි. බොහොම මේ සැහැල්ලු පොඩි ඒවා තියෙන්නේ. කොලොස්සි 3:12-14. කොලොස්සි 3:12-14. අපි බලමු සමාව ගන්න අවශ්‍යයි. ඔක්කොමලා සමාව අරන් තියෙන්නේ. ගන්න ඕනෑගේ සමාව අරන් තියෙන්නේ. ආමේන්. ඔව්. very good. එබැවින් දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ප්‍රේමවන්ත වූ තෝරාගත් උන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන. එතකොට ඉවසිලිවන්තකම කියන්නේ මොකද්ද ළමයි? ආභරණයක්. පැළඳගෙන එකිනෙක කෙනාගෙන ඉවසමින් මොනවා හරි කියනකොට කරනකොට එකිනෙක කෙනා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙක කෙනාට කමා වේයල්ලා. ස්වාමින් වහන්සේ නුඹලාට කමා වුණාක් මෙන් නුඹලා කමා කරපල්ලා. මේ සියල්ලට උඩින් ප්‍රේමයෙන් නැමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගැනිලා. ප්‍රේමය කියන්නේ සම්පූර්ණ බැම්ම. හරියට සගෙදර අත්තිවාරම දාලා සම්පූර්ණ කරා වගේ ප්‍රේමය කියන්නේ අත්තිවාරම සම්පූර්ණ වුණොත් තමයි ගේ ගොඩ නගන්න පුළුවන් නේ. ප්‍රේමය නැමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගනිලා. මේ ආවරණ තියෙනවා යටහත්කම මෘදුකම ඉවසිලිවන්තකම. අපිට තියෙන එහෙමද? ඊර්ෂ්‍යාව වෛරය කෝපය චිත්තකම ඔන්න අපි ළඟ සමහරලාට ඇති වෙන දේවල්. මේවා මුල් අදින්න දුන්නොත් මේක කපන්න ඕනේ මුලින්ම. සමහර මේක මැද්දෙන් කපලා ටික දවසක් යනකොට ලියලනවා ඊර්ෂ්‍යාකම. ඒක කොහොමද කරේ? එයා එහෙම කරේ කොහොමද? මට වැඩි අඩු පඩියක් ගන්න. එයා තට්ටු දෙකට ගයක් ගහලා කොහොමද ඒක තට්ටු දෙකට ගයක් ගැව්වේ? කොසුවල් එකටම වෙන බිස්නස් එකක් තියෙනවා. හොඳ නෑ එයා. එයා හොඳ නෑ. ඔන්න කතාව. ගයක් ගහන්න බෑ එයා හොඳ නෑ. කාර් එකක් ගන්න බෑ වෙන බිස්නස් තියෙනවා. ව්‍යාපාර, ජාවාර. මගේ පඩියට වැඩි අඩුයිනේ. මගේ පඩියට එතකම් බැලිනා මේ පඩිය අරගෙන අර කුරුසිකුරුත්තා මේ සිකුරුත්තා කාලා බීලා පීසා හොට් ඩොග් KFC ඔක්කොම කාලා සල්ලි ඉවර වෙලා අර මිනිස්සෙක් එකතු කරලා තමන්ගේ දරුවන්ටත් එක්ක ගියක් ඇදුවා මේක ඉවසලා ඉන්න බෑ. එයා හොඳ නැහැ. ඔයා දන්නේ නැහැ පාස් එයාගේ ගියක් හොඳ නැහැ. ඔන්න කතාව. ඔබ ඒවට අහු වෙන්න යන්න එපා. ඒවට මොනවද කියන්නේ? සහයෝග කන්දක් වන්න යන්නත් එපා. අපි යනවා දැන් 7 වෙනි එකට. අපි කොලොස්සි 3 ඉඳලා 3 වෙනි පරිච්ඡේදයේ 12 14 6 වෙනි පදේ ඉවර කරා 6 වෙනි එක ඉවර කරා 7 ඇදහිල්ල සහ පසුබට නොවීම. හේබ්‍රිව් 10:35-39 හේබ්‍රිව් 10:35-39 බලමු මොනවද කියන්නේ කියලා.
ඇදහිල්ලයි පසුබට නොවීමයි තියෙන්න අවශ්‍යයි. තව ටිකක් ඉවසලා ඉස්සරහට යන්න. ඇදහිල්ල තියෙන්න ඕනේ. පසුබට නොවීම තියෙන්න ඕනේ. 10:35 මොනවද කියන්නේ? එබැවින් මහත් විපාකයක් ඇත්තා වූ නුඹලාගේ නිසැකකම අත්නාරිල්ලා. අපිට හැම වෙලෙම සැකේ. වෙයිද දන්නේ නැහැ. උනාද දන්නේ නැහනේ. සමහරවිට දෙවියන් වහන්සේවත් සැක කරනවා කියන්නේ මේ යාක්ෂා කරා බාරගත්තද දන්නේ නැහනේ. ආයි කරනවා. පොඩ්ඩක් මේ අපි සිස්ටර් කුමාරට පොඩ්ඩක් දීලා බලමු. සිස්ටර් දීපරක් පොඩ්ඩක් දීලා බලමු. පාස හදික දැන් එකපාරක් කරානේ. අපුලුවන් නම් තිප්පි පාටක් දෙන්න ගිහිල්ලා කරන්න කියලා. එහෙම නැත්තම් නෑ මෙතන හරියන්නේ නෑ අනේ. මං දැන් යන්නේ වෙන තැනකට. බලනවා එතනත් හරි ගියේ නැත්නම් එතනිනුත් යනවා. අන්න වැඩේ. නිසකකම ස්වාමීන් වහන්සේ කියනවා මට යාඥා කරලා බාර දුන්නාට පස්සේ ලැබුණායයි අදහපල්ලා කියලා. ආමේන්. ලැබුණායයි අදහපල්ලා. ඔන්න 35 කියන එබැවින් මහත් විපාකයක් ඇත්තා වූ නුඹලාගේ. මොකද ඔබ සැක කරනකොට සැකේ විදිහට තමයි උත්තරේ හදන්නේ හම්බ වෙන්නේ. නිසකකම තියෙනකොට නිසකකම විදිහට තමයි ඔබට උත්තරේ හම්බෙන්නේ. නිසකකමත් නාරිලා මක් නිසාද දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනේ. බෑනේ ශනික නීතිවලට වැඩිය හදිස්සි. දාපු ගමන් පිච්චිලා එන්න ඕනේ. අන්න. ඒ තරමට කියන. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා කැමැත්ත කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ. පොරොන්දුව ඉස්ත කරලා තියෙන්නේ. ඒක ඉවසිලිවන්තකම ඕනේ. මක් නිසාද ඉන්නා වූ තැනන් වහන්සේ ප්‍රමාද නොවි තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක. ඉතින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වී. නමුත් ඔහු පසුබට වන්නේ ඇදහිල්ලෙන් ජීවත් වේ. නමුත් ඔහු පසුබට වන්නේ නම් මගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. වැඩක් තියේද? ඇදහිල්ලක් නැතුව ජීවත් වෙන්නේ අපි ඇදහිල්ලෙන් ජීවත් වෙන මිනිස්සු. හැබැයි යාඥාවට උත්තර ලැබුණේ නැහැ. මං ඉන්නපු දෙයට සිදේවල් සිද්ධුනේ නැහැ. ඉවසිලිවන්තකම නැතුව එතනට හොට දාලා මෙතනට හොට දාලා කමලක්කට කියලා මැඩියක්කට කියලා කුසුම් රෙන්නුට කියලා මල්කාන්තිට කියලා වැඩේ වණ වෙලා ඒගොල්ලෝ තව 8 දෙනෙකුට කියලා දැන් බලාගෙන යනකොට කතාව දෙවියන් වහන්සේට කලින් 75 දෙනෙක් විතර දන්නවා. වැඩක් නැහැ එතකොට. ස්වාමීන් වහන්සේ කියන ඇදහිල්ල නොපෙනෙන දේ ගැන විශ්වාස කරන සෙනගක් නුඹලා. එහෙනම් ඇයි පසුබට වෙන්නේ? පසුබට වෙන්න එපා. මගේ ආත්මය ඒකට ප්‍රසන්න නැහැ. ස්වාමීන් වහන්සේගේ රේඩාර එකේ ඔබව එළියට යයි. නමුත් අපි වනාහි විනාශ වන ලෙස පසුබට වීමට නොව ප්‍රාණය ගැලවෙන ලෙස ඇදහිීමට අයිති සෙනගක්. ආමේන්. හාලෙලූයා. ආමේන්. විනාශ වන ලෙස පසුබට වීමට නොව ප්‍රාණය ගැලවෙන ලෙස ඇදහිීමට අයිති සෙනගක්. එන අද දවසේ මේ හත ස්ථීර කරලා මේ හත දාන්න හොඳට බ්ලෙන්ඩරේට දාලා හොඳට අඹරන්න. මොනවද? ප්‍රේමය, ස්ථිරකම, යාක්ෂාව, කෝපය ප්‍රමාද කිරීම, මැලි නොවීම, සමාව ගැනීම, ඇදහිල්ල හා පසුබට නොවීම දාන්න බ්ලෙන්ඩරේට දාලා හොඳට අඹරන්න. අඹරලා උදේට එකයි රැට එකයි බොන්න. එතකොට ඔබට හරියනවා මේක සම්පූර්ණයෙන්. එහෙම කරාම ඔබට ලැබෙන වාසි තියෙනවා. ආමෙන් කිව්ව පාස සුරේෂ් අද ඉඳලා රැට හදලා බොන්න යන්නේ. ආමෙන්. හalleluya. ප්‍රශංසා වේවා. දැන් යනවා මේකත් එක්ක ලැබෙන වාසි ටිකට. ඉක්මනින්ම අපි යමු. මොකද අද මේ වචනේ වැඩි නිසා ඔන්න දැන් වාසි. බලමු මොනවද වාසි. 1. භයානක තැනින් නිදහස් කරනවා. තව ටිකක් ඉවසීමෙන් ලැබෙන වාසි. භයානක තැනින් නිදහස් කරයි. ගීතාවලිය 41. ගීතාවලිය 41. ඔබව භයානක තැනින් නිදහස් කරනවා. ගාව පෙරලගමු 41. මොනවාද 41? මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටිමි. උන්වහන්සේ කන්‍යමා මාගේ මොර ගැසීම ඇසූසේක. අපි දෙවෙනි එකත් කියවනවා. උන්වහන්සේ භයානක බලකින් හැනපතෙන් මා ඔසවා පර්වතයේ පිට මාගේ පා තබා මගේ ගමන ස්ථීර කළසේක. කොහොම හිටපින්ද? මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටිමි. ආමේන්.
පළවෙනි එක භයානක තැනින් නිදහස් කරනවා. ගීතාවලිය 41 2 3 තුනම ගන්න. ස්වාමීන් වහන්සේ කියන ඔබගේ ගමන ස්ථිර කරනවා බලන්න තුන්වෙනි එක උන්වහන්සේ අලුත් ගීතිකාවක්. එනම් අපේ දෙවියන් වහන්සේට ස්තුති ගීතිකාවක් මගේ මුඛයේ තැබූසේ. ඔබ ලියා ගන්න මම 41 විතරයි දාලා තියෙන්නේ. එකේ ඉඳලා 3 වෙනකන් ලියා. ඔබ එහෙම ස්ථිර වුණාම ස්වාමීන් වහන්සේ ඔබට මුඛයේ ස්තුති ගීතිකාවක් තබනවා. බොහෝ දෙනෙක් ඒක දැක බයව ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. ආමේන්. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඒකට මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටිමි. උන්වහන්සේ කන් යොමා මගේ මොර ගැසින් උන්වහන්සේ දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කෙනාට උන්වහන්සේ කන් දෙනවා. ඒක තමයි අපිට ලැබෙන පළවෙනි ආසිය. භයානක තැනින් භයානක වලකින් අල්පතින් මා ඔසවා පර්වතයේ පිට මාගේ පාද තබා මගේ ගමන ස්ථිර කළසේක. ආමේන්. යනවා දෙවෙනි එකට අපි දැන් දුර්වල තැනදී උපකාර කරනවා. රෝමා 8:24 රෝමා 8:24 ඉඳලා අපි 28 වෙනකම් බලන්න යනවා. දුර්වල තැනදී උපකාර කරයි. මක්නිසාද අප ගලවනු ලැබුවේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් පෙනෙන බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ කවරෙක්ද? නමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලාපොරොත්තු වෙමු. හාලෙලූයා. පාස්ටර් සුරේෂ් විවාහ වෙන්න යනකොට මම දැකලා තිබ්බේ නැහැ. දැකලා තිබුණේ නැහැ. ඉතින් මොනවද හරීම මේ ඉවසිල්ල එනකම් ඇයි උසද මිටිද කළුද සුදුද මොන වගේද දැන් වෙඩින් එක ෆ්ලෑස්ටි කරලා අතාරින්නද පුදුම ඉවසිල්ලකින් බලාගෙන හිටියා. නොපෙනෙන දේ ගැන තමයි මම බලන් හිටියේ. හැබැයි දෙවියන් වහන්සේ ජේසුස් එක්කම යාව මගේ ළඟට කරගෙන ආවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි නොපෙනෙන දේ ගැන බල අපේ දෙවියන් වහන්සේ ඔබටයි මටයි පේන්නේ නැහැ හරියට. අපි සමහරලාට ඡායාවක් අපි උන්වහන්සේව දකින්න විවිධාකාර විදියට. ඒක ගැන ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අවශ්‍යයි. 26 කියනවා එලෙසම ආත්මයන්න් වහන්සේ ඔබ එහෙම බලාගෙන ඉන්නකොට බලාපොරොත්තු ඇතුව ආත්මයන්න් වහන්සේ අපගේ දුර්වලකම් වලදී උපකාර කරන අරුයකට යාක්ෂා කරගන්නට පස්වින් මිරිකිලා පීඩාවට පත් වෙලා හරි අමාරුයි ඔබට යාක්ෂා කරගන්නට දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ මොනවද කරන්නේ? ඔයාට උපකාර කරනවා. උපකාර කරන සෙලීනා යාඥා කරමු. යාඥා කරමු දැන්. මම ඔයාලට උදව් කරනවා. හිත සනසනවා. චාන්දනී එන්න අපි යාඥා කරමු. අපි බයිබලයේ මේ ටික කියවමු. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. එලෙස ආත්මයන් වහන්සේ අපගේ දුර්වලකම් වලදී උපකාර කරනසේක මක්නිසාද යුතු ලෙස යාඥා කරන්ට අපි නොදනිමු. නමුත් ආත්මයන් වහන්සේ කිය නොහැකි කෙදිරි ගෑම් වලින් අප උදෙසා මැදිහත්කම් කරනසේක. කිව නොහැකි කෙදිරි ගෑම් වලින් ඔය අමාරුවේ වැටිලා ඉන්නකොට මං අමාරුවේ වැටිලා ඉන්නකොට ඊට වැඩිය අමාරුවේ වැටිලා අපිව ගොඩ ගන්න. එච්චර ආදරේ ඔබට මොනවද කරන්න තියෙන්නේ? වැදහිල්ලෙන් බලාපොරොත්තුෙන් ස්වාමීන් වහන්සේ වල්ල ගන්න. ඒ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස සුද්ධවන්තයන් උදෙසා මැදිහත්කම් කරන බැවින් සිත් විමසන තැනන් වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දයි දන්නාසේක. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. ආමෙන්. හාලෙලූයා. ඔන්න වාසි ගොඩයි. බෝනස් එක හම්බ වෙලා තියෙනවා. බෝනස් එකට දෙකක් බෝනස් හම්බ වෙලා තියෙනවා. එකට දෙකක් පහක් විතර තියෙනවා. තුන්වෙනි එක අප උදෙසා එතුමන් සඳහන් කරයි. නික්මයාම 14 13 14
නිග්මයාම 14 වෙනි මට මතකයි සමහර අයට මේක පොරොන්දු පද විදිහටත් ඇවිල්ලා තිබුණා. නිග්මයාම 14 13 14 අප උදෙසා එතුමා සටන් කරයි. මෝසස් කියනවා මේ කාන්තාර මැද ගමන යද්දී අපි රතු මුහුද ළඟට ආවම කියනවා බය වෙන්න එපා. නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ අද නුඹලාට සිදු කරන දේ ගැන බලන්න. ඇයි කෑ ගහනවනේ? ඔයා අපිට ඉන්න දුන්නේ අරගෙන ආවා. දැන් අපි යට වෙන්න යන්නේ. දැන් මැරෙන්න යන්නේ. ඔයා නම් කියයි අපිනේ යට වෙන්නේ. මේක වෙයිද? එහෙම වෙයිද? අපි වගේම කුදුරක් නැති. එතකොට කියනවා නිශ්චල වෙන්න, ඉවසිලිවන්ත වෙන්න. මක් නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත කවදාවත් දකින්නේ නැහැ. විශ්වාස කරන්ත විමසිලිමත්ව ඉන්න, ඉවසිල්ලෙන් ඉන්න. මිසරවරුන් ආයි දකින්න යන්නේ නැහැ. මොකද 14 කියනවා ස්වාමින් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයි සෙනගට කිව්වේය. ආමේන් හාලෙලූයා. මේකට කලින් අපේ කට ඉස්සර වෙලා ගිරාපැටියෙක් වගේ පට ගාලා කතා කරනවා. අර සමහරලාට එහෙම කතා කරාම කරන්න යන්නේ කරන්න හිතෙන්නේ නැහැ. හොඳ වෙලාවට දෙවියන් වහන්සේ මුද දෙවා කෙරුවා. නැත්තම් මේ කියවිල්ලට අතහැරලා ඒකනේ අතහැරලා දැම්මේ මලාකි පොතේ ඉඳලා මතේ පොත යනකොට අවුරුදු 400ක් අතහැරලා දානවා. ඊශ්‍රායල් සෙනඟුල. ඒ කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඒකම තමයි කරන්නේ. ඒකම කියනවා ඒකම කරනවා ඒකම කියනවා ඒකම කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා උදෙසා මම සටන් කරනවා. ඒක තමයි වාසිය තුන්වෙනි දේ. ඔබ තව ටිකක් ඉවසුවොත් උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනවා. හතරවෙනි එක දෙවියන් වහන්සේ ඔබ තුලින් ගෞරවයට පත් වෙන්න යනවා. හතරවෙනි එක ඔබ ඉවසලා ඉන්නකොට ඔබ තුලින් දෙවියන් වහන්සේ ගෞරවයට පත් වෙන්න යනවා. හාලෙලූයා. අපි පෙරලා ගමු. රෝම 15:5 රෝම 15:5 බලමු මොනවද කියන්නේ කියලා. රෝම 15:5 නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමග එක්සිත සිටින්නට ඉවසිල්ලේද සැනසෙල්ලේද දෙවියන් වහන්සේ වර දෙනසේක්වා. එක සිතින් එක කටින් අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව වන පිණිස. නුඹ ගෞරවයක් වෙන්න යනවා නුඹගේ ඉවසීමෙන් කටයුතු කිරීම. තව ටිකක් ඉවසන්න. ඉවසන්න බැරිම තැන තව ටිකක් ඉවසන්න. ඔබගේ වටේ ඉන්න මිනිස්සු ඔබේ දෙවියන් වහන්සේට ගෞරවය මහිමේ දෙන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ස්වාමීන් ස්තුති වේවා. අපි යනවා පස්වෙනි එකට. ඔබ නිසා දෙවියන් වහන්සේ ගෞරවයට පත් වෙනවට ඔබ කැමතිද නැද්ද? හානේ යනවා මගේ දෙවියන් වහන්සේ. මටත් යන්න ඕනේ දෙවියන් වහන්සේ ළඟට. ශාමාගේ දෙවියන් වහන්සේ මටත් යන්න ඕනේ දෙවියන් වහන්සේ ළඟට. ඔබ නිසා ගෞරවයට පත් වෙනවා දෙවියන් වහන්සේ. ඔන්න වාසිය. ඔන්න වාසිය. පහ උන්වහන්සේ අපි ගැන ඉවසනවා. අපි කරන තකතිරු අණ්ඩ වැඩ දෙවියන් වහන්සේ ඉවසන් දෙනවා. 2 පේත්‍රස් 3:8-9 2 පේත්‍රස් 3:8-9 අපි බලමු මොනවද කියන්නේ කියලා. 2 පේදුරු 3:8-9 අපි ගැන දෙවියන් වහන්සේ ඉවසන් යනවා. නමුත් ප්‍රේමවන්තයිනි ස්වාමින් වහන්සේට හොඳට අහන්න. එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය යන මේ කාරණය මතක නැති කරගන්න. අවුරුද්දක් එක දවසක් අපින් අවුරුදු 1000ක් කොච්චර කල් දීලා තියෙනවද අපි ගැන ඉවසන්න? කොච්චර කාලයක්? ප්‍රමාදයේ සමහරව සලකන හැටියට ස්වාමින් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක. නමුත් සියල්ලම පසුතැවිලි වෙනවාට මිස කිසිවක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකමැති බව නුඹලා කෙරෙහි බොහෝ කල ඉවසනසේක. කාගේ වාසියෙන්ද මේ වෙලා තියෙන්නේ? මේක අනිත් පැත්ත උනා නම් මොකද වෙන්නේ?
උන්වහන්සේ දුන්න පොරොන්දුව ඔබේ මගේ ජීවිතේ ඉෂ්ට වෙන පිණිස උන්වහන්සේ ඉවසනවා. අපේ අවුරුදු දහසක් ඉවසනවා. එයා එක දවසකට දාගෙන. ආමේන් හාලෙලූයා. ඔන්න වාසිය. ඒත් හැදෙන්නේ නැහැ. දවස් 50ක් විතර ගිහිල්ලා ආයෙ ඒකම කරනවා. 65ක් විතර ගිහිල්ලා හදා ගන්නවා. ආයෙ 92ක් විතර ගිහින් ආයෙ තව එකක් කරනවා. දෙනවා ගන්නවා වගේ ආන්දුව වගේ. දෙනවා වගේ පෙන්නනවා කරනවා වගේ පෙන්නනවා උනට වෙන්නේ නැහැ. අනේ මන් දන්නේ. අපිත් බලන්න ඔන්න දුන්නා මෙන්න දුන්නා එන්න ගෙරුවා කියලා ඒ වගේ දෙවියන් ආසිතර මු අද හැදේ මු හෙට හැදේ. ඒ අනිද්දට නතර කරයි. අවුරුද්දෙන් හරියන්නේ නැහැ. දවස් ගිහිල්ලා අන්තිම දවසේ ස්වාමීනි මට සමා වෙන්න දැන් 999 99 ගිහිල්ලා අයියෝ ස්වාමීනි මං ආයිනම් කරන්නේ නැහැ කිව්වට වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ කවුරුත් විනාශ නොවන පිණිස තමයි ඉවසිල්ලෙන් ඔබ දෙස බලාගෙන ඉන්නේ. එහෙනම් ඔබ ඒක අවාසියකට නොගෙන වාසියක් කරගන්න. හාලෙලූයා. 5 වෙනි එකට එන්න. දේශීය උරුමකාරයෙක් බවට පත් වේ. ගීතාවලිය 37:9. ඔබ දේශීය උරුමකාරයෙක්. ගීතාවලිය 37:9. ඔබ උරුමකාරයෙක්. අන්න ලස්සනයි. ඔබ උරුමකාරයෙක් දේශේ. 37:9 බලන්න මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි රඳා නෙමෙයි රඳා ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව තමාගේ මාර්ගයේ දිනුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ට කරන්නාද නිසා කල නොකිරෙව කවුරුත් කරන දේවල් නිසා කලකිරෙන්න එපා දෙවියන් වහන්සේ දෙස බලාගෙන ඉවසිල්ලෙන් යන්න තරහෙන් වැළකී උදහස අතහැරුව කල නොකිරෙව එයින් හටගන්නේ නපුරු ක්‍රියා මාර්ග පමණක්ය. මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිදනු ලබන්නෝය. නමුත් ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුම කරගන්නෝය. ආමේන් හාලෙලූයා. දැන් මේ දේශය උරුම කරගන්නවා කිව්වේ ඕමාන් එක අයිති කරගන්නවා, මේ කුවේට් එක අයිති කරගන්නවා, ප්‍රංශය අයිති කරගන්නවා, ඉතාලිය අයිති කරගන්නවා, ලංකාව අයිති කරගන්නවා නෙමෙයි. ඔබ ඉන්න කොතැනක වුණත් ඔබ මේ තැන උරුම කරගන්නවා. ඔබ කොතැන හිටියත් ස්වාමින් වහන්සේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔබ වැඩ කරන තැන ආදරය උරුම කරගන්නවා. ජයග්‍රහණය උරුම කරගන්නවා. සියලු දේවල් ඔබ වෙතට නැඹුරු වෙන්න යනවා. හැබැයි ඉවසිල්ලෙන් ඔබ දෙවියන් වහන්සේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් නම් දේශය උරුම කරගන්නවා. ඉන්න තැන ඔබේ ගෙදර වැඩි ආදරයට ඔබ පාත්‍ර වේ. ඔබ යන තැන මිනිස්සු ඔබට හිතා ගන්න බැරි විදියට ඔබට එකතු වේ. ඔබට දෙවියන් වහන්සේගේ මිනිස්සු විතර නෙවෙයි මුළු ලෝක දේශ වාසීන් ආදරය කරන්න පටන් ගන්න. ඒ තමයි ඔබේ උරුමය. හැබැයි දැක්ක ගමන් ඕන් එනවා මල වදේ කියලා කියන තැනටපත් වෙන්න එපා දෙවියන් වහන්සේගේ දරුවෝ. ආමේන්. ඔබව සමහරු ඉන්නවා දැක්කහම අපිට ෆෝන් කෝල් එනවා. කතා කරන්න හිතෙන්නේ නැහැ. හලෝ මේ වැඩ කරන්නේ නැති ෆෝන් එකක් වැඩේ වෙලාවට. ඕෆ් කරපු ෆෝනුත් වැඩි. අන්න ඔපෝ එනවා කතා කරොත් නම් ඉවරයක් නැහැ. දවසම කියවයි. කෝල් එකේ අපි. ෆෝන් එකේ තකන් වෙන කෝලුත් එනවා ඒකට. කෝල් එක නැහැ. ඒ තත්ත්වයට අපිපත් වෙන්න හොඳ නැහැ. වාසිය තමයි ඔබ ඉන්න තැන උරුමකාරයෙක්. බලන්නකො ඔබගේ ගෙවල් ඔබ සේවය කරන නිවස්වල ඔබගේ හාමුදුරුවෝ ස්වාමීදීනි ඔබට කොච්චර ආදරේද කියලා. ඔබ යන තැන කොතන අපේ පාර්ට් ටයිම් එකකට ගියා වේවා, අපි කාර්යාලයක වැඩට ගියා වේවා, අපි නිවසක සේවය කරා වේවා, අපි සභාවට ගියා වේවා, ඔබට සෙටක කොච්චර ආදරේද කියලා බලන්නකො. අන්න ඔබ උරුම කරගෙන ස්වාමීන් වහන්සේ ඔබට උරුමය දීලා තියෙනවා. ආමේන් හාලෙලූයා. අන්තිම එක 7 ඉවසන කෙනා තරම් උතුම් කෙනෙක් තවත් නැහැ. එයා තමයි උතුම්ම කෙනා. හාලෙලූයා. 7 වෙනි එක දේශනාකාරයා 7:8-9. දේශනාකාරයා 7:8-9. 7 වෙනි පරිච්ඡේදය 8-9. බලන්න එයා උතුම් කෙනෙක් කියන සැබවින්ම බලාත්කාරයා නිසා ප්‍රඥානවන්තයා මෝඩවන්නේය. අල්ලසක් සිත මුලා කරන්නේය. යම් දෙයක අන්තිමය එහි පටන් ගැනීමට වඩා හොඳය. උඩගු අයට ඉවසිලිවන්තයා උතුම්ය. යම් දෙයක අන්තිමය එහි පටන් ගැනීමට වඩා හොඳය. අපි හිතනවා අයියෝ මේක මෙතනින්ම ඉවර වුණා. මෙතනින්ම නැති වෙලා ගියා. ඉවරයි. හැබැයි වචනේ කියනවා ඒක පටන් ගත්තට වැඩිය හොඳයි. ඇයි?
ඒක අලුත් පටන් ගන්නවා. උඩඟු කෙනාට ඉවසිලිවන්තයා උතුම් කෙනෙක්. ඔබ ඉවසන්න පුළුවන් නම් උඩඟු කෙනා කතා කරන හැටි දන්නවනේ. ඔබව රිද්දන හැටි දන්නවනේ. ඔබ පාත් කරන හැටි දන්නවනේ. ඔයා මේම පටන් ගත්තේ තාම එහෙම කියලා ඔයාට කතා කරන හැටි දන්නවනේ. ඔයාව පහතට ඔයාට ඒක බෑ මට ඒක තියෙනවා. ඔයාට මේක නෑනේ මට මේමත් තියෙනවා. මෙතන ඉවසිලිවන්තයා උතුම්ම මිනිසයා කියලා ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඒක ඔබට වාසියක්. ඔබගේ තියෙන ඉවසිලිවන්තකම සමහරු හිතනවා ඒක නෝන්ජල්කම කියලා. ඒක නෝන්ජල්කම නෙමෙයි. ඒකට ගණන් ලැබෙන්නේ ස්වර්ගේ. ඒකට උත්තර ලැබෙන්නේ ස්වර්ගේ. ඒකට ආශිර්වාද වෙන්නේ ස්වර්ගේ. හැබැයි සමහර විට ඉවසනවා ඒක මෝඩේකකට කොච්චර කරත් වැඩක් නැහැ. ඒවම කියනවා සමහර අය. හැබැයි ඒක මෝඩකමක්, ඒක නෝන්ජල්කමක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ ඔහුට දීලා තියෙන ආභරණයක්. අපි ඉගෙන ගත්තා ඉවසිලිවන්තකම ආභරණයක්. එතකොට දැන් අද දවසේ අර මුලින් කතා කරපු හත එකට දාලා සිදවලා උදේට හවසට මේක බොනකොට මෙන්න මේ ටික ඔයාලගේ ජීවිතයේ ප්‍රතිඵල විදියට රෝග සුව වීම ලෙස ලක්ෂණ විදියට පෙන්වන්නට යනවා. මොනවද වෙන්නේ? භයානක තැනින් නිදහස් වෙනවා, දුර්වල තැනදී උපකාර ලැබෙනවා, ඔබ වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා, ඔබ තුලින් දෙවියන් වහන්සේ ගෞරවයටපත් වෙනවා. අපේ අතින් යම් වරදක් වුණත් අමාරු තැනක් ආවත් අපි මොනවා හරි දෙයක් කරත් උන්වහන්සේ අපි ගැන ඉවසනවා. අපි යන තැන අපි අත්පත් කරගන්නවා. ඔබ උතුම් කෙනෙක් බවට පත් වෙනවා යේසුස් වහන්සේගේම බලවන්ත නාමයෙන්. ආමේන්. හාලෙලූයා. ආමේන්. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හාලෙලූයා. එතකොට මිනිස්සු යනවා ස්වර්ණා ඔයා උතුම් කෙනෙක්. ඔයාට ලොකු ඉවසීමක් තියෙනවා. සුජී ඔයා උතුම් කෙනෙක්. ඔයා මේ ගමන ආවේ පුදුම ඉවසීමකින්. ස්වාමීන් වහන්සේ කතා කරන් තියනවා. එතකොට උන්වහන්සේ ඔබගේ ජීවිතේ වෙනසක් ඇති කරපු බව අනෙක් මිනිස්සු දකින්න යනවා. මාරිසිස්ටකින් අහන්න යනවා. මටත් ඔයාගේ දෙවියන් වහන්සේ ළඟට යන්න ඕනි කියලා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. මමත් ආසයි ඔයත් එක්ක සේවය කරන්න. ඔයා කොහෙද සේවය කරන්න තැන කියලා දීපසිස්ටකින් අහන්න යනවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හාලෙලූයා. කවුරු තව අපිට ඉන්න අය ස්වාමීන් වහන්සේ ගොඩක් දේවල් කරන්න යනවා. පෝෂිලා දුව එන්න අපි සේවයට යමු. ඔයත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ පුදුමයි කියලා කියන්ට යනවා. හාලෙලූයා. හාලෙලූයා. රසිකා සිස්ටර් එයාගේ මුළු පවුලේම අය සදා ගැලවීමට පාවිච්චි කරන්ට යනවා. ඔබගේ අමාරු තැනදී ස්වාමීන් වහන්සේ උදව් කරන්ට යනවා. චන්ද්‍රලතා සිස්ටර්ගේ ගෙදර එයාගේ නොදැනුවත් කමින් හෝ එයා කරන යාක්ෂාව තුළ ඒ නිවසේ දේවල් වෙනස් වෙන්න යනවා. හාලෙලූයා. කාන්දනි සහෝදරියගේ ගෙදර දේවල් වෙනස් වෙන්න යනවා. වැඩ කරන තැන තාම පුතුන්ට නැතුවම බැරි වෙන්න යනවා. නිර්මලා සහෝදරියගේ ගෙදර පඩි වැඩි කරලා එයාව තව ආශිර්වාද කරන්න යනවා. හාලෙලූයා. ප්‍රශංස වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හොඳයි මම විශ්වාස කරනවා ඔබ ළඟ තිබිය යුතු කාරණා ටික දැන් එකතු වෙලා කට්ටිය අද රැටම මේ ටික පිළියෙල කරගන්න. මොනවද? ප්‍රේමයෙන් හැඳි 2යි, ස්ථීරකමින් හැඳි 3යි, යාක්ෂාවෙන් 5යි, කෝපය ප්‍රමාද කරන එකට 25යි, බැලි නොවීමට 5යි, සමාව ගැනීමට 32යි, ඇදහිල්ල හා පසුබට නොවීම 100යි. ඔක්කොම දැම්මා බ්ලෙන්ඩරේට. එකපාර කුඩු කරන්න බැරි නම් දෙතුන් වතාවක් දාලා කුඩු කරලා හොඳට බෝතල් වලට හදලා තියාගෙන මේ උදේට හවසට බොන්න ඕනේ. ලෑස්තිද? ලෑස්තිද? ආමේන්. 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 ස්වාමීන් වහන්සේට ප්‍රශංසා. පාස සුරේෂ් තමයි ඉස්සෙල්ලම කිව්වේ දැන් කියනවා මම කිව්වේ නෑ. හාලෙලූයා. හොඳයි ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. එතකොට තමයි අර මේවා හම්බ වෙන්නේ වාසි. නැත්තම් බෝනසුත් නෑ, වාසිත් නෑ, ගෙදර යන්න ගමනුත් නෑ, එකට දෙකකුත් නෑ. මේ buy one get free 2 ඒව මොනවත් නෑ. මුකුත් නෑ. තියෙන එක අරගෙන බැඳගෙන ස්වාමීන් වහන්සේගේ ඊම අර 999යි 999 ළඟදී අනේ තව එක දවසක් දෙන්න කියලා ඉල්ලන්න නම් ලෑස්ති වෙන්න එපා. හාලෙලූයා. හොඳයි ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආදර දෙවියන් පියාණනි අද දවස නිසා ස්තුති කරනවා තාත්තේ. ඔබ වහන්සේ යහපත් වූ දෙවිඳුන් නිසා අපට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ නිරන්තරයෙන් අප සමග සිටිනා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි.
ඔබ තුල රැඳී සිටින්න අපට උපකාර කරන්න පියාණනි. ඔබ වහන්සේත් එක්ක ගමන් කරන්න උපකාර කරන්න. තව ටිකක් ඉවසන්න. මේ සියල්ල තුල අපිට ස්වාමිනී රැඳී සිටින්න ආශිර්වාද කරන්න. අද දවසේ ස්වාමිනී දේවමයට සම්බන්ධ වන ආ සියලු දරුවන් ආශිර්වාද කරන පිරිස ඔබ වහන්සේගේ බලවන්ත හස්තයට බාර කරලා ස්වාමිනී තව ටිකක් ඉවසලා වාසි ලබන පිරිස මොහමද පාස සුරේෂ්ද වගේම මේ ස්ථානයේ සම්බන්ධ වන සියලු දරුවන් Zoom පවුල ඒ වගේම Facebook ගිණුමින් සම්බන්ධ වෙන සියලු දෙනා YouTube හරහා සම්බන්ධ වෙන සියලු දෙනා ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා පියාණනි. මම දීපා සහෝදරී කුමාරි සහෝදරිය අනුමා සහෝදරිය ඒ වගේම සුජී සහෝදරිය සුවර්ණා සහෝදරිය ඒ වගේම රසිකා සහෝදරිය ඒ වගේම මම චන්ද්‍රලතා සහෝදරිය ඒ වගේම ලියනගේ දුව ශාමා සහෝදරිය ඒ වගේම රසිකා සහෝදරිය කෝෂිලා දුව නිර්මලා සහෝදරිය මේ සෙලිනා අම්මා ඒ වගේම චන්ද්‍රානි සහෝදරිය මේ හැමෝම සෝචාන්දනි සහෝදරිය මේ හැමෝම ඔබගේ දැක්කට බාර කරනවා මේ ස්ථානට ඇවිල්ලා ගිය හැම දරුවෙක්ම බාරයි අනිත් මාධ්‍යයන් ඔස්සේ සම්බන්ධ වෙන හැම දරුවෙක්ම බාරයි තව ටිකක් ඉවසිලිවන්ත වෙන්න තව ටිකක් ඉවසිලිවන්ත වෙලා වාසි ලැබෙමින් ස්වාමීන් වහන්සේගේ ස්වර්ගයේ කාරණා රහස් සියල්ල දිනා ගන්නට අපට උපකාර කරන්න පියාණනි අපගේ පවුල් වලට ආශිර්වාද කරන්න පියාණනි සියල්ල ඔබ වහන්සේගේ බලවන්ත හස්තයට යටත් කරමින් බාර කරන්නේ නාසරතියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ බලවන්ත වූ අනර්ග වූ යේසුස් යන නාමයෙන් ආමේන් හalleluya ඒ පියාණන් වහන්සේගේද ඒ පුත්‍රයාණන් වහන්සේගේද ඒ ශුද්ධාත්මයන් වහන්සේගේද සමගිකම සමාදානය ප්‍රීතිය ඔබ සමගත් මා සමගත් තව තවත් නිවසිරිවන්තකම ඔබ සමගත් මා සමගත් සියලු ලෝකවාසීන් සමගත් වේවා යේසුස් වහන්සේගේම බලවත් නාමයෙන් ආමේන් ආමේන් ශේසු පිටයි බොහොම ස්තුතියි ඉවසිලිවන්තව වැඩිපුර කාලයක් රැඳිලා හිටියා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා සුබ සබත් ශේසු පිටයි